සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස සියලු දෙනාටම තෙරුවන් සරණයි. අද 2021 වර්ෂයේ මාර්තු මාසේ 19 වෙනි සිකුරාදා එංගලන්තේ වේලාවෙන් පස්වරු 2:30ටත් ශ්‍රී ලංකාවේ වේලාවෙන් පස්වරු 8ටත් ආරම්භ කෙරෙන සෑම සිකුරාදා දිනකම පැවැත්වෙන සූත්‍ර අධ්‍යයන පන්තියයි මේ ආරම්භ වෙන්නේ. සියලු දෙනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් අපි අද සාකච්ඡා කරන්න කල්පනා කළේ අංගුත්තර නිකායේ චතුක නිපාතේ පටිපදා වර්ගයේහි විත්තාර සූත්‍රය. මම හිතන්නේ මේ සම්බන්ධයෙන් මීට කලින් කතා කරලා තියෙනවද කියලා මතක නෑ. මම හිතන්නේ කතා කරේ නෑ කියලා. නමුත් එහි කරුණු ඔබ මම හිතන්නේ මීට කලින් අහලා තියෙනවා හුඟක් අය අහලා ඇති. නමුත් අපි කල්පනා කළා මේ සූත්‍රය නැවත මේ පිළිබඳව කතා කරන එක හොඳයි කියලා. මොකද ඒ තුලින් අපිට ධර්ම කරුණු ටිකක් අපිට සාකච්ඡා කරන්න පුළුවන්කම ලැබෙනවා. ඒ නිසා බලාපොරොත්තු වෙනවා මේ සූත්‍රය විත්තාර සූත්‍රය modes of practice in detail කියන මේ තානිස්සර හඳුරු පරිවර්තනය කරලා තියෙන පරිවර්තනය. ස්ක්‍රීන් එක පේනවද? එහෙමයි ස්වාමින් වහන්සේ පේනවා. හොඳයි. හරි. අපි ඉදිරියේදී ඔබට තියෙන ගැටලු ප්‍රශ්න මොනවා හරි ඇතුනොත් ඕනෑම වෙලාවක සාකච්ඡා කරන්න. අපිට ඒක බාධාවක් එහෙම නෙමෙයි. අපි කතා කරන සූත්‍රය ගැන කතා කරන අතරේ ඕනෑම වෙලාවක යම් ගැටලුවක් ප්‍රශ්නයක් හෝ යම් කිසි දෙයක් කියන්න තියෙනවා නම් කතා කළාට කමන්නේ. අපි දේශන ශෛලියෙන් අපි කරන්න බලාපොරොත්තු වෙනව නෙමෙයි. ඔබත් සමග සාකච්ඡා කරමින් මේ සූත්‍රය හඳුනා ගැනීමයි අපි අපේක්ෂා කරන්නේ බලාපොරොත්තු වෙන්නේ. ඒ නිසා මේ ධර්ම දේශනාවක් හැටියට එහෙම නැත්නම් මේ මගේ ඉදිරිපත් කිරීමට බාධාවක් වෙනවා කියලා හිතන්න අවශ්‍ය නැහැ. අපි කවුරුත් එකතු වෙලා මේ අධ්‍යයනය කරන සූත්‍රය හොඳින් තේරුම් ගන්නයි අපි බලාපොරොත්තු වෙන්නේ. ඒ නිසා ඕනෑම වෙලාවක අපි සාකච්ඡා කරමු යම් ගැටලුවක් තියෙනවා නම්. මේ සූත්‍රයේ තියෙන අංගුත්තර නිකායේ 4:162 විත්තාර සූත්‍රය කියලා modes of practice in detail. Monks, there are these 4 modes of practice. Which 4? Painful practice with slow intuition, painful practice with quick intuition, pleasant practice with slow intuition, and pleasant practice with quick intuition. එක සූත්‍රයේ මෙහෙම දක්වනවා චතුස්සෝ ඉමා භික්ඛවේ පටිපදා ඛතමා චතස්සෝ දුක්ඛා පටිපදා දන්දා විඥා දුක්ඛා පටිපදා කිප්පා විඥා සුඛා පටිපදා දන්දා විඥා සුඛා පටිපදා කිප්පා විඥා. එතකොට දැන් බුදු පියාණන් වහන්සේ මෙහිදී hello oh මම වැඩසටහනක ඉන්නේ 10 අමාර විතර ගන්න. මෙතෙන්දී මේ දේශනා කරනවා මේ අවබෝධය සම්බන්ධයෙන් ප්‍රතිපත්තිය
කොහොම එකක්ද කියලා ඒක 4 ආකාරයකින් තියෙනවා. මේ ප්‍රතිපදාවන් 4ක් තියෙනවා මේ අවබෝධය යමක් අවබෝධ කර ගැනීම සම්බන්ධයෙන්. ඒ 4 මොකක්ද කියලා අහලා ප්‍රශ්න කරලා ඒකට උත්තර දෙනවා බුදු පියාණන් වහන්සේම. දුක්ඛා පටිපදා දන්දා විඥා, දුක්ඛා පටිපදා කිප්පා විඥා, සුඛා පටිපදා දන්දා විඥා, සුඛා පටිපදා කිප්පා විඥා කියලා. එතකොට which for painful practice with slow intuition. එතකොට එක ආකාරයක් තමයි දුක්ඛා පටිපදා, බොහොම වෙහෙස මහන්සියෙන් අපහසුයෙන් කරදර මැද්දේ තමයි මේ අභ්‍යාසයන් කරන්නේ, අවබෝධ කරගන්න උත්සාහ කරන්නේ. ඊ타මත්ම අපහසුතා, දුෂ්කරතා, පීඩාකාරී තත්ත්වයන් මැද්දේ. ඒ වගේම එයා අවබෝධ කර ගැනීම ප්‍රඥාවත් එයාගේ අවබෝධයේ දියුණුව සැලසෙන්නේ බොහොම අඩුවෙන්, හිමින් සැරි. ඒක ක්‍රමයක්. අනික් කාරණය තමයි පීඩාකාරී වෙහෙසකර අභ්‍යාසයන් තුලින් යම් කිසි කෙනෙක් උත්සාහ කරනවා අවබෝධය ප්‍රඥාව ලබන්නට. නමුත් එයා ඒ තුලින් ඉක්මනින් ඒ පිළිබඳ අවබෝධය ලබනවා, වටහා ගැනීම ඇති කරගන්නවා. ඊළඟ ක්‍රමේ, තුන්වෙනි ක්‍රමය, යම් කිසි කෙනෙක් බොහොම සුවයෙන් පහසුවෙන් වැඩි කරදරයක් අපහසුයක් නැතුව වැඩ කරගෙන යනවා, ධර්මය අවබෝධ කරගන්න යොමු වෙනවා. නමුත් එයා ටිකක් හිමින් සැරේ තමයි අවබෝධයේ ප්‍රඥාව යාට ලැබෙන්නේ. හතරවෙනි தත්ත්වයේ පුද්ගලයා තමයි එයා බොහොම සුවයෙන් පහසුවෙන් තමයි උත්සාහ කරන්නේ යමක් අවබෝධ කරගන්න, ධර්මය අවබෝධ කරගන්න. නමුත් එයා බොහොම ඉක්මනින්ම සුවයෙන් පහසුවෙන්ම අවබෝධය ලබන්න පුළුවන්කම ලැබෙනවා. මේ හතර තමයි මේ වර්ග 4 හැටියට දක්වන්නේ. මේක අපි කලින් කළාද? නැහැ ස්වාමීන් වහන්සේ. කළා නැහැ නේ? කළා නැහැ. නෑ හුඟක් අය සමහරට මේක අහලා දන්නවා ඇති. නමුත් අපි ඒක සාකච්ඡා කරන එක හොඳයි කියලා මට හිතෙනවා. ඔව්. සූත්‍රේ නම මොකද්ද? විත්තාර සූත්‍රය. විත්තාර වියන අල්තයන මාප්‍රාණ තයන්න රයන්න සුත්තං. විත්තාර සුත්තං පාලියෙන් මේ සිංහලයට එක තියෙනවා විත්තත පටිපදා සූත්‍රය කියලා. සිංහලෙන් තියෙනවා විත්තත පටිපදා සූත්‍රය කියලා. එතකොට හරි. ඉංග්‍රීසියෙන් මේ දක්වලා තියෙන්නේ modes of practice. mode of practice in detail කියලා. බොහොම ස්තුතියි ස්වාමීන් වහන්සේ. හරි. හොඳයි. එතකොට මේ 4 ආකාරයක් දක්වලා තියෙනවා. එතකොට දැන් මේක අපි මෙහෙම කිරීමේ, මේක සාකච්ඡා කිරීමේ වටිනාකම මොකද අපි ඔක්කොම මේ 4න් එකකට අයිති වෙනවා. ඒ නිසා අපිටත් අදාළ කාරණයක් නෙමේක. මේ 4 වර්ගයෙන් එක්කෙනෙකුට තමයි අපිව අයිති වෙන්නේ. ඒ පොඩි පොඩි මිශ්‍රණයන් තියෙන්නත් පුළුවන්. නමුත් මේ 4 වර්ගයෙන් එකකට අපි වර්ගීකරණය කරන්න පුළුවන්, කැටගරයිස් කරන්න පුළුවන් මේ 4 වර්ගයෙන් එකකට. ඒ නිසා මේක අපටත් අදාළ වෙනවා. මේක මෙහෙම වෙන්නේ ඇයි කියන එකටත් උත්තර මේ සූත්‍රය තුල තියෙනවා. ඒ නිසා අපි ඒක හදාගන්න එක හොඳයි. එතකොට එකක් painful practice with slow intuition, අනික painful practice with quick intuition, අනික pleasant practice with slow intuition, අනික pleasant practice with quick intuition. එතකොට මේක තමයි මේ 4 වර්ගය. අපි පාලියෙන් කිව්වොත් එහෙම දුක්ඛා පටිපදා දන්දා විඤ්ඤා, දුක්ඛා පටිපදා කිප්පා විඤ්ඤා,
සුඛාපටිපදා දන්දාභිඤ්ඤා සුඛාපටිපදා කිප්පාභිඤ්ඤා මේ හතර තමයි මේක පාඩම් කරගන්න ලේසි දුක්ඛාපටිපදා දන්දාභිඤ්ඤා දුක්ඛාපටිපදා කිප්පාභිඤ්ඤා අනික සුඛාපටිපදා දන්දාභිඤ්ඤා සුඛාපටිපදා කිප්පාභිඤ්ඤා එතකොට පටිපදාවන් දෙකයි දුක්ඛා හා සුඛා පටිපදාන් දෙක දුක්ඛා පටිපදා සුඛා පටිපදා අභිඤ්ඤාවන් ලැබීමේ ක්‍රම දෙකයි දන්දාභිඤ්ඤා කිප්පාභිඤ්ඤා කියලා. දන්දාභිඤ්ඤා කියලා කියන්නේ බොහොම අඩුවෙන් ස්ලෝ අපහසුයෙන් අසීරුවෙන් තමයි අවබෝධය ලබන්නේ. කිප්පාභිඤ්ඤා කියන්නේ බොහොම පහසුවෙන් ක්ෂණිකව ඉක්මනින් ලේසියෙන් පහසුවෙන්ම අවබෝධය ලබනවා කියන එක. එතකොට සුඛාපටිපදා දුක්ඛාපටිපදා කියන පටිපදා දෙකයි දන්දාභිඤ්ඤා කිප්පාභිඤ්ඤා කියන අභිඤ්ඤා දෙකයි තමයි හතර තියෙන්නේ. ඒ නිසා මතක තියාගන්න ලේසි. දුක්ඛාපටිපදා දන්දාභිඤ්ඤා දුක්ඛාපටිපදා කිප්පාභිඤ්ඤා සුඛාපටිපදා දන්දාභිඤ්ඤා සුඛාපටිපදා කිප්පාභිඤ්ඤා කියලා මේ හතර. මේක මතක තියාගන්න ලේසි. ඒක මතක තියාගන්න එකත් හොඳයි අපිට. මේ හතර වර්ගය තමයි මේ අපිටත් දැන් හැම දරුවෙක්ම දැන් ඉගෙන ගන්න දරුවේ පුංචි දරුවෝ වුණත් මේ හතර වර්ගයට තමයි අයිති වෙන්නේ. එතකොට ඕනෑම කෙනෙකුට දැන් අපි සමහර විට ළමයින්ට උගන්වන්න උගක් මහන්සි වෙනවා ළමයින්ට දොස් කියනවා බනිනවා නොඑක් දේවල් කරනවා වෙහෙස ගන්නවානේ දරුවට කියා දෙන්න උගන්වන්න. නමුත් ඒ දරුවෝ හැම කෙනෙක්ම සමාන නැහැ. ඒ අය විවිධ මට්ටම් වල ඉන්නේ. මේ අවබෝධ මට්ටම් හතරක් තියෙනවා. ඒ හතරට තමයි ඕනෑම දරුවෙක් අයිති වෙන්නේ. ඒ නිසා ගුරුවරුනුත් දෙමව්පියනුත් හැම කෙනෙක්ම දරුවන් සම්බන්ධයෙන්ුත් මේ වර්ගීකරණය හඳුනාගෙන තියෙන්නට ඕනේ. මොකද නැත්තම් අපි එයාට අනවශ්‍ය වද දීමක් කරනවා. සමහර විට ඒගොල්ලන්ගේ හැකියාව කැපැසිටි එක ගැන අපි හඳුනාගන්නේ නැතුව අනවශ්‍ය විදිහට පීඩා කරලා ඒගොල්ලන්ට ඉගෙනීමත් එපා කරලා ගුරුවරුන්ත් එපා කරලා ඔක්කොම අවුල් වෙන තත්ත්වයටපත් වෙන්නත් පුළුවන්. ඒ නිසා අපි මේ ස්වභාවයන් පිළිබඳව හඳුනාගෙන තියෙන එක හොඳයි. ස්වාමීන් වහන්සේ ඔව් කියන්නේ අවසරයි මේ මට ප්‍රශ්නයක් තියෙනවා මේ අවස්ථාවේදී ස්වාමීන් වහන්සේකින් අහන්න. කමක් නැද්ද? කවන්නේ දැන් මෙතන වර්ග හතරක් ස්වාමීන් වහන්සේ මේ විස්තර කරා. දැන් මට තියෙන ගැටලුව ස්වාමීන් වහන්සේ දැන් හරි අපි අතර ඉන්නවා ඇති ඇත්තටම ධර්මය මූලික කරගෙන ජීවත් වෙන අය ඇති. ඒ කියන්නේ ඒගොල්ලන්ගේ මූලික අරමුණ තමයි ධර්ම. ආගේ හරි මේ මයික් එකක් ඔන් වෙලා තියෙනවා. මම හිතන්නේ ඒක ඔෆ් කරොත් හොඳයි පහසුවක් වෙයි. ගියන්ත මහත්තයාගේ හරි තව කාගේ හරි මයික් එකක් ඔන් වෙලා තියෙනවා මම හිතන්නේ. කරුණාකරලා ඒක ඔෆ් කළොත් පහසු වෙයි. ගැන මට කියන්න හරි. හොඳයි. ඔව් ධර්මය මූලික කරගෙන ජීවත් වෙන හිම කට්ටිය ඇති. ඉතින් ඒගොල්ලන් ස්වාමීන් වහන්සේ කිව්වා වගේ එක එක විදිහට මේ කොටස් හතරට වැටෙනවා ඇති. දැන් මම මගේ ජීවිතය ගැන බැලුවොත් මම දන්නවා තවත් අය ඒ වගේ අයත් ඉන්නවා ඇති. දැන් අපි අපේ මූලික පරමාර්ථය ගත අපි ගිහි ජීවිතය ගත කරන අය නිසා දැන් මම මොනවා කිව්වත් මගේ පැය කියන්නේ සතිය දවස් 7 අරගෙන පැය 24 ගත්තොත් ඒක කොටස් කරලා බැලුවොත් මොනවටද මම මගේ වේලාව ගත කරන්න කියලා මට පේනවා ඇත්තටම කියමුකෝ රැකියාවක් සඳහා යොදන වෙලාව ළමයි බලන එක විවේකය ගෙදර කටයුතු ඔහොම බැලුවාම ඔව් ධර්මයට සම්බන්ධ දේවල් කරනවා තමයි ධර්මය ශ්‍රවණය කරනවා භාවනා කරනවා කට්ටිය එක්ක සාකච්ඡා කරනවා. නමුත් මගේ මූලික මනෝමය ක්‍රියාවලිය බැලුවොත් ඇත්තටම ඒක ජීවිතයේ සතුටින් ජීවත් වෙන්න තමයි මගේ ලොකුම ප්‍රයත්නේ
ඒක තමයි. නමුත් ඒක ධාර්මිකව කරන්න තමයි මම හදන්නේ. පුළුවන් තරම් මටත් අනික් අයටත් කරදරයක් නොවන විදිහට සුවයෙන් ඉන්න. ඒ ධර්මය කියන එක ඇත්තටම මට ප්‍රායෝගික වෙන්නේ ඒ ජීවිතය සුවයෙන් ඉන්න සඳහා. දැන් නිර්වාණයට යන්න කියලා මට එහෙම මහා ලොකු ප්‍රයත්නයක් මම දරන්නේ නැහැ. මම දන්නවා ඇත්තටම සත්‍ය අවබෝධය වෙන්න ඒක ළඟා වෙන්න පුළුවන් කියලා. නමුත් මගේ ප්‍රයත්න ඇත්තටම ගිහි ජීවිතය සාර්ථක කරගෙන මගේ පවුලයි යාළුවෝයි මමයි සුවයෙන් ඉන්න. ඒකට තමයි මගේ ධර්මය ඇත්තටම පැත්තෙන් බලන්නේ. ධර්මය ඇත්තටම ඒකට සහායක් කරගන්න. ඉතින් ඒ වගේ කෙනෙකුට මෙතන තියෙන මොකද්ද දැන් ස්වාමීන් වහන්සේ කිව්වනේ කොටස් 4ක් ඉන්නවා කියලා. දැන් මට සමහර විට තේරෙන්නේ දැන් ඒකනේ ගොඩක්ම ධර්මය මූලික කරගෙනම ජීවත් වන අයටද ඒ ස්වාමීන් වහන්සේ කතා කරපු ඒ වර්ග 4 අදාළ නැත්නම් කිහි ජීවිතය සාර්ථක කරගෙන ඒක දැහැමිව ජීවත් වන අයටත් මේක අදාළ වෙනවද? ඉතාමත්ම වැදගත් ප්‍රශ්නයක් ඇවිත් මහත්තයා. හරියම අර්ථවත් ඒ ප්‍රශ්නේ මතු කරපු එක එහෙම එමතු කරපු හොඳයි. මොකද අපි ඇත්තටම ඒක තෙන්ද පැහැදිලි කරගන්න ඕනේ. එක කාරණයක් තමයි අපි මුලින්ම පැහැදිලි කරගන්න ඕනේ ධර්ම කියන වචනේ. ධර්ම කියන එක මීට කලින් මම වරින් වර මම කියලා තියෙනවා. දැන් ධර්ම කිව්වහම ධර්ම කියන වචන සියල්ලටම පොදුවේ භාවිතා කරන වචනයක් තමයි ධර්ම කියන වචනේ. අපි අර පුංචි කාලේ ඉඳන් ධර්මයේ බුද්ධ ධර්මය ඉගෙන ගන්නවා මේ වගේ දේවල් අපි කියවලා තියෙන නිසා ධර්මය කියන්නේ ආගමික දෙයකට කියන අර්ථයක් අපේ හිතවලට පොඩි කාලේ ඉඳන් ඇවිල්ලා තියෙනවා. නමුත් ධර්ම කියන වචනයෙන් ගත්තාම සියල්ල ධර්මයි. එතකොට සියලුම භෞතික වස්තුත් ධර්මයි, භෞතික නොවන වස්තුත් ධර්මයි, concepts මොනවා හරි තියෙනවා නම් සංකල්ප ආකල්ප තියෙනවා නම් ඒවත් ධර්මයි, ආධ්‍යාත්මික දේවලුත් තියෙනවා නම් ධර්මයි, නිර්වාණයත් ධර්මයි, ඔක්කොටම භාවිතා කරන්න පුළුවන් එකක් තමයි ධර්ම කියන වචනේ. එතකොට ඒක අපිට කොටස් දෙකකට බෙදන්න පුළුවන්. අසත් ධර්මය හා සත් ධර්මය කියලා. එතකොට අසත් කියන වචනයෙන් අදහස් වෙන්නේ අහිතකර, දෝෂ සහිත, නොගැලපෙන, හානිකර කියන අර්ථය තමයි අසත් ධර්ම කියන කොටට වැටෙන්නේ. එතකොට යහපත, හොඳ, නිවැරදි, භාවිතා කළ යුතු, අභ්‍යාස කළ යුතු, හඳුනාගත යුතු යහපත් කුසලමය කියන අර්ථය තමයි සත් ධර්මය කියලා කියන්නේ. එතකොට හොඳ නරක සියලුම දේවල් වලට ධර්ම කියන වචනේ භාවිතා කරන්න පුළුවන්. ඒක දෙකට බෙදලා අසත් ධර්ම හා සත් ධර්ම කියලා කොටස් දෙකකට බෙදන්න පුළුවන්. එතකොට දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කළේ අසත් ධර්මයේ මිදලා සත් ධර්මයේ යෙදෙන්න. මායාවෙන් මිදලා අවබෝධයේ ප්‍රඥාවේ පැත්තට යන්න ශාස්ත්‍රුන් වහන්සේ බුදු පියාණන් වහන්සේගේ පැත්තට යන හැටි. එතකොට ඒ අනුව නරකින් අයින් වෙලා හොඳට යන හැටි. සබ්බ පාපස්සා කරනම් කුසල සපසම්පදා කියන ක්‍රමයටනේ. එතකොට ඒ නිසා ධර්ම කියන වචනේ පොදුයි. ඒක සත් ධර්ම අසත් ධර්ම කියලා බෙදන්න පුළුවන්. ඒක පළවෙනි කාරණයක් අපි හඳුනාගත යුතු. ඊළඟ කාරණේ තමයි ඔය වගේම මේ අවබෝධය කියන එකත්, ප්‍රඥා කියන එකත්, ප්‍රඥාව කියන එකත්, අවබෝධය කියන එකත් ඒක ඊ타ත්ම සරල මට්ටමේ සිට ඊ타ත්ම ගැඹුරු මට්ටම දක්වා තියෙන එකක් ඒක. ඒකත් හරියට අර මුහුද වගේනේ. දැන් අපිට වෙරළට ගිහිල්ලා අපිට පාතෙමා ගන්නත් පුළුවන්. කිසිදා මිනිස්සෙකුට යන්න බැරි අතිවිශාල අගාධයන්, මරියානා අගාධය වගේ අගාධයනුත් මුහුදේ තියෙන්න පුළුවන්. එතකොට ඒකේ සරලම මට්ටමකුත් තියෙනවා, ඊ타ත්ම ගැඹුරු මට්ටමකුත් තියෙනවා. එතකොට ඒ අනුව යම් කිසි කෙනෙක් යමක් අවබෝධ කරගන්නවා කියන එකේදී ඊ타ත්ම සරල මට්ටමේ Tamanට කන්න හොඳ නරක කෑම හඳුනා ගැනීම මූලික දෙයක්නේ. දැන් සත්තු
තමන්ට අහිතකර කෑම කන්නේ නෑනේ. දැන් හත්තා කියන මේ කෙනා අවබෝධයක් ලොකු තියෙන කෙනෙක් නෙමෙයිනේ. නමුත් එයාට අහිතකර කෑම කන්නේ නෑ. එයා වස වර්ග කන්නේ නෑ. වස කාලා මැරිච්ච සතෙක් කොහෙවත් නෑ. එතකොට ඔය තාක්ෂණික වශයෙන් හදපු නොයෙක් ශාක වර්ග වලදී එහෙම ගිහිල්ලා මේ මැස්සෝ එහෙම මැරිච්ච අවස්ථා තියෙනවා. ඒ අරුණාම මේ සත්තු මැරෙන දේවල් සත්තු කන්නේ නෑ. මිනිස්සු තමයි මැරෙන දේවල් කන්නේ. එතකොට මේ ගන්න ආහාරය ගන්න පාන වර්ග කිසිම සතෙක් මේ නරක දේවල් බීලා මැරෙන්නේ නෑනේ. නමුත් මිනිස්සු බීලා මැරෙනවනේ. එතකොට මේ විදිහට තමන් පාවිච්චි කරන දේවල් උපකරණ දේවල් ආශ්‍රය කරන සත්තු මේ ඔක්කොම සම්බන්ධයෙන් සාමාන්‍ය නිකන් මේ මුකුත්ම නැති පුංචි සත්තු පවා ඒක හඳුනා ගැනීමක් ඒගොල්ලන්ගේ තියෙනවා. එතකොට අපේ මට්ටමින් අපිට මේවා ඔක්කොම අර සතුන්ට නම් ඒක මේ ඉන්ට්‍රින්සික් නයිසර්ගිකව නිසගේම සතාට ඒක ලැබිලා තියෙනවා එයාගේ පැවැත්ම සඳහා. හැබැයි මිනිස් පැටියට මේවා උගන්වන්න ඕනේ ඔක්කොම. හොඳ කෑම උගන්වන්න ඕනේ, හොඳ බීම උගන්වන්න ඕනේ, නරක බීම උගන්වන්න ඕනේ, නරක මේවා ගන්න හොඳ නැහැ කියලා උගන්වන්න ඕනේ. චර්යාවන් මේ හැම එකක්ම මිනිස් ළමයාට උගන්වන්න ඕනේ. අර සත්තුන්ට උගන්වන්න ඕනේ නැහැ. නමුත් මිනිස් ළමයාට දීලා තියෙන ප්‍රඥාවෙන් සම්බන්ධයෙන් වැඩ කරගෙන යන ක්‍රමයක් නේ දීලා තියෙන්නේ. ස්වභාව ධර්මයෙන් හැදිලා තියෙන්නේ එහෙමනේ. ඒතර ඒ නිසා එයාට මේ ඔක්කොම උගන්වන්න වෙනවා. ඒ අනුව එයාගේ ආහාර පාන, එයාගේ අනිකුත් හැසිරීම්, එයා අනතුරු වලින් වැළකීලා ඉන්න හැටි, පාරේ යන හැටි, උස ස්ථාන වලට නගින හැටි, මේ ඔක්කොම දේවල් සම්බන්ධයෙන් එයාටත් නිසගේ ඉන්ට්‍රින්සිකලි ආපු දේවල් එයාටත් යම් ප්‍රමාණයක් තියෙනවා. එයා පොඩි ළමයා ගහේ නැග්ගා කියලා වැටෙන්නේ නැහැ. එයා අල්ලගෙන නගින්නේ. ඉතින් එහෙම ස්වභාවම එයාට ආපු හැකියාවන් ටිකක් එහෙම නැතුවම නෙමෙයි යම් ප්‍රමාණයක් තියෙනවා. නමුත් බොහෝ දේවල් උගන්වන්න ඕනේ. මොකද මේ මිනිස්සු මෙවලම් එක්කනේ ජීවත් වෙන්නේ. සත්තු මෙවලම් එක්ක නෙමෙයි ජීවත් වෙන්නේ. සත්තු ස්වභාව ධර්මයත් එක්ක ජීවත් වෙන්නේ. ඒ නිසා ඒගොල්ලන්ට එකකින් ආරක්ෂා වෙන්න ඒගොල්ලෝ දන්නවා. මිනිස්සු මෙවලම් එක්ක ජීවත් වෙන්නේ. මෙවලම් එයාට ස්වභාවයෙන්ම හම්බෙච්ච ඒවා නෙමෙයිනේ. මිනිස් සත්තාට මෙවලම් නැහැනේ. ඒ නිසා එයා ඥානමය වශයෙන් එයා සංවිධානයේ සකස් වෙද්දී මෙවලම් පිළිබඳව පණිවිඩයක් එයාගේ ඥාන වලින් එයාගේ පාරම්පරික උරුමයෙන් ඇවිල්ලා නැහැ. ඒ නිසා මිනිස්සු ඉන්නේ මෙවලම් ASCII. ඒ මෙවලම් ටික ඒ නිසා උගන්වන්න වෙනවා. දැන් සතුන්ට භාෂාව ඒගොල්ලන්ගෙන් හුරු වෙනවා. මිනිස්සු අපිට අදාළ භාෂාවකින් නෙමෙයිනේ කතා කරන්නේ. අපි ඉගෙනගත්ත භාෂාව, හදාගත්ත භාෂාවකින්නේ. ඒ නිසා භාෂාව ඉගෙන ගන්න වෙනවා. අනික් දේවල් ඉගෙන ගන්න වෙනවා. ඇඳුම් පැළඳුම් ඉගෙන ගන්න වෙනවා. හදාගත්ත කෑම බීමනේ තියෙන්නේ ඔක්කොම. ඒ නිසා මිනිසා කියන සත්වයාට මේ සියල්ල අලුතෙන් ඉගෙන ගන්න වෙනවා, උගන්වන්න වෙනවා. ඒ නිසා මේ සියලුම ධර්ම, සියලුම සද්ධර්ම එතකොට එයා පාපයෙන් වැරද්දෙන් අහිතකර දෙයින් වළකින්න එපා. කෑම බීම අනිකුත් දේවල් හැම දෙයක්ම. එතකොට මේ සද්ධර්මය කිව්වහම එතකොට කණ්ඩ හොඳ කෑම වර්ග මේවයි කියන එක සද්ධර්මයක්. බොණ්ඩ හොඳ පාන වර්ග මේවයි කියන එක සද්ධර්මයක්. එතකොට වසවිස කියන ඒවා අසත් ධර්ම. ඒවා අයින් කරන්න ඕනේ. එතකොට අඳින්න පළඳින්න ඕන විදිය, භාවිතා කරන උපකරණ, භාවිතා කරන භාෂාව, ඒවායේ යෙදුම්, ඒ වගේම අනිකුත් චර්යා ධර්ම මේ ඔක්කොම එතකොට සත් ධර්ම. එතකොට මේ ඉගෙන ගන්නා වූ සෑම දෙයක්ම මේ සත් ධර්ම පැත්තට තමයි වැටෙන්නේ. එතකොට ඒ කියන්නේ Tamanට හානියක් වෙන, Tamanට පාඩුවක් වෙන, Tamanට කරදරයක් අතවරයක් වෙන සෑම දෙයකින්ම මිදීම එයා අසත් ධර්මයෙන් මිදලා සත් ධර්මයට යනවා. ඒ නිසා පුංචි දරුවෙකුට උගන්වන පුංචිම පාඩමේ සරලම පාඩමේ ඉඳන් එයාගේ টয়ලට් ට්‍රේනින්ග් එකේ ඉඳන් ඒකනේ මුල්ම පාඩම දෙන්නේ යාට. එතකොට ඒ টয়ලට් ට්‍රේනින්ග් එකේ ඉඳන් ඉහළට එන්න හැම දෙයක් සම්බන්ධයෙන්ම මෙයාට මේ අවබෝධය දෙන්න ඕනේ. එතකොට මේ අවබෝධය දීමේදී ඒ අවබෝධය එයා ග්‍රහණය කර ගැනීමේ රටාව තමයි අර මේ අපි මේ කතා කරන්නේ. දුක්ඛාපටිපදා දන්දා විඤ්ඤා, දුක්ඛාපටිපදා කිප්පා විඤ්ඤා, සුඛාපටිපදා දන්දා විඤ්ඤා, සුඛාපටිපදා කිප්පා විඤ්ඤා කියන මේ හතර මේ පුංචි ළමයාට අදාළයි. ඒ අනුව ලෝකෙ බිහි වෙච්ච හැම ළමයෙකුටම මේ හතර අදාළ වෙනවා.
හොඳයි ස්වාමීන් මට හොඳයි ඒක උදා තේරුණා නැත්තම් සමහර විට අපි බණවල් අහගෙන ඉන්නකොට ධර්මය හදාගෙන මේක මේ රහත් වෙන්න කියලා ධර්ම ප්‍රයත්නයකට වන ක්‍රමයක් කියලා නේ සාමාන්‍යයෙන් දැන් අපේ ගිහියන් කතා කරනකොටත් අපි ගොඩක් අය කතා කරන්නේ ඒ මාර්ගයට යන ගමන් අපි කළ යුතු දේ කියන එක වගේ ඇත්තටම මේ ගිහි ජීවිතය සාර්ථක කරගෙන ඒක ධර්මානුකූලව ජීවත් වෙන එක ඇත්තට සමහර විට ඒක නිකන් අමතක වෙලා යනවා වගේ අර ඊට වඩා ලෝකෝත්තර දෙයක් හොයාගෙන යන එක තමයි ගොඩක් විදිහට නිකන් ඒක තමයි දැනෙන්නේ. ඒක කවුරුත් එහෙම කිව්වේ නැති වුණාට එහෙම දැනෙන්නේ. නමුත් ස්වාමීන් වහන්සේ මෙතන කියන්නේ මේ ධර්මය කියලා කියන්නේ ඇත්තටම මේ අපේ සාමාන්‍ය ජීවිතයේ වුණත් හොඳින් පවත්වාගෙන යන්න මේක මේ පාවිච්චි කරගෙන යන්න මේ කරන ක්‍රමයක් හැටියට තමයි ස්වාමීන් වහන්සේ මේක හඳුන්වන්නේ නේද? ඔව්. දැන් ඇත්තටම මේ ප්‍රශ්නේ මතු කරපේ හරියම වටිනවා. මොකද මම ඔය ඩීටේල්ස් දැන් මේක තියෙන්නේ ඩීටේල්ස් කියලානේ තියෙන්නේ මේකේ. එතකොට මේ විස්තර පැහැදිලි කිරීම කියන එක කොහොමද විස්තරාත්මකව සිද්ධ වෙන්නේ කියන එකනේ දැන් මේ සූත්‍රයෙන් කතා කරන්නේ. ඒ නිසා ග්‍යාන්ත මහත්තයා ඔය ප්‍රශ්නේ අහපු එක ගැන මම හරියම ස්තුතිවන්ත වෙනවා. මොකද ඒක මෙහෙම අප්‍රෝච් එකක් ඒතර ගන්න පුළුවන් වීමම හරි වටිනවා. මොකද මේ අපි අඳුනා ගන්න අනික මේ නිවන කියන එකත් මම ඔතනදි වචන දෙකක් කියන්න ඕනේ. නිවන කියන එකත් මේ නිවීම කියන එකේ අල්ටිමේට් ගෝල් එක තමයි නිවීම කියන එක. ඒ කියන්නේ නිර්වාණ අවබෝධය කියන එක. එතකොට ඒක අල්ටිමේට් ගෝල් එක වෙන අතර ඉන් මෙහා කවර හෝ නිවීමක් තියෙනවා නම් ඒ සියල්ල අර නිවීමේම මෙහා කොටස්. අපි කියමුකෝ දැන් යම් කිසි කෙනෙකුට කුසගින්න බඩගින්නක් තියෙනවා කියලා. බඩගින්නට කෑම කෑවහම කුසගින්න නිවෙනවනේ. වතුර පිපාසයක් තියෙනවා කියලා වතුර පිපාසයට යම් වතුර හෝ බීම වර්ගයක් බිව්වම සුදුසු එකක් ඒ පිපාසයෙන් නිවෙනවනේ. කෙනෙකුට විඩාවක් වෙහෙසක් තියෙනකොට එයාට ගහක් යටට ගියාම හෝ ෆෑන් එකක් හෝ AC රූම් එකකට ගියාම එයාගේ විඩාව නිවෙනවනේ. මේවත් නිවීම තමයි. ඒ කියන්නේ යම් ගැටලුවක් යම් වේදනාවක් යම් ප්‍රශ්නයක් නිවෙනවා එතෙන්දී. ඒක මේ භෞතික අපේ ශරීරයට අදාළ වූ නිවීමක් තමයි ඒක. නමුත් ඔය විදිහටම තමයි ටිකෙන් ටික ඉදිරියට යමින් අපේ ඇතිවෙන මේ ශාරීරික දුක් ගැහැටනේ දැන් අපි අඩු නිවාගන්නේ. ඊට පස්සේ සමාජීය දුක් ගැහැට, ආර්ථික දුක් ගැහැට, ඊළඟට මානසික දුක් ගැහැට මේ සියල්ලම නිවා ගැනීමේ මාර්ගය නෙමෙයි යන්නේ. ඒතකොට ආර්ථික ඒක ගොඩාක් මේ ඒක හරි හොඳයි ස්වාමීන් වහන්සේ කිව්ව එක. නැත්තම් මට නිකන් හිතෙන්නේ ඇත්තටම අපි ජීවත් වෙනවා එක දේවල් කරනවා ඊට පස්සේ මැරුණාම නෝටිස් ගහනවා නිවන් සුව ලැබේවා කියලා. ඇත්තටම එතකොට දැන් මගේ මන් දන්න කට්ටිය නැති වුණාමත් ඔක්කොම තින් නිවන් සුව ලැබේවා කියලා. නමුත් ඒ මරණය සම්බන්ධව තමයි නිවන ගොඩක් අය හිතන්නේ. එතකොට එහෙම කියනවා එහෙම පතනවා. නමුත් ඇත්තටම ජීවිතය ගත්තාම ඇත්තටම බැලුවොත් කවුද ඇත්තටම මේ නිවන සඳහා අපි ප්‍රාර්ථනාවක් දරන්නේ? අපේ ස්වාමීන් වහන්සේ කිව්වා වගේ එදිනදා ජීවිතය ගත්තාම අපි නිවන බලනවා. නිවන බලන්නේ නමුත් අර අරහත් මාර්ගයේ නිවනම නෙමෙයි. ස්වාමීන් වහන්සේ කිව්වා වගේ සමහර අය පෞල් ප්‍රශ්න තියෙනවා. සමහර අයට රෝග ප්‍රශ්න තියෙනවා. සමහර අයට ණය ගෙවා ගන්න නැතුව මේ උඩ දුක් වෙනවා. සමහර අය මං කිව්වා වගේ රෝගයක් වෙන්න පුළුවන්. නැත්නම් අධ්‍යාපනික ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. සමාජයේ ළමයා මේට මොකක් හරි ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. එහෙම ජීවිතය ගත්තහම අපි නිවන එක අනික් විදිහට තමයි හොයන්නේ. නමුත් ඒක වැඩි කතා වෙන්නේ නැහැ. ඇත්තටම බෞද්ධ ප්‍රජා ගත්තහම අනෙක් ආගම් පැත්ත එහෙම බැලුවම අනෙක් ආගම් වලත් ඔය බලනවා ස්ට්‍රෙස් එක වෙලා තියෙන්නේ කොහොමද කියලා. නමුත් ස්වාමීන් වහන්සේ දැන් ඒ කිව්ව එක ඒ කියන්නේ නිවන කියන්නේ අර අන්තිමට යන නිවනට වඩා අපේ මේ ප්‍රායෝගික ජීවිතයේ තියෙන ප්‍රශ්න බලලා ඒවටත් තියෙන නිවන කියලා ඒක ලොකු දෙයක්. එහෙම මේ ඉස්සෙල්ලා මම අහලා නැහැ. ඉතින් ඒක ඇත්තටම ලොකු දෙයක් ස්වාමීන් වහන්සේ ඒක පැහැදිලි කරලා දුන්නේ. ඔව්.
ඇත්තටම දැන් මේ බුදුහාඳුරුව අපිට අතිශය ශ්‍රේෂ්ඨ ශාස්ත්‍රවරයෙක් හැටියට අපිට බුදුහාඳුරුව හම්බෙලා තියෙන්නේ. ඉතින් උන්වහන්සේ මේ මහා පොළොවේ පය ගහලා ඉන්න මිනිස්සුන්ට තමයි මේ ධහම දේශනා කළේ. ඒ නිසානේ උන්වහන්සේ ජනතාව අතරම තමන්ගේ ජීවිතේ වැඩිම කාලයක් ගත කළේ ජනතාව අතරනේ. එතකොට දුප්පත් මිනිස්සු, අහිංසක මිනිස්සු, කුලයෙන් ඉතාමත්ම පහළට වැටිච්ච මිනිස්සු, ආර්ථික වශයෙන් අධික දරිද්‍රතාවයන්ට පීඩාවට පත්වෙච්ච මිනිස්සු, විවිධාකාරයේ ගැටුම් ප්‍රශ්න වලට පත්වෙච්ච මිනිස්සු, හරිම දැඩි පීඩණයට පත්වෙච්ච මිනිස්සු අතරටනේ උන්වහන්සේ වැඩියෙන්ම වැඩම කළේ. රජවරු අතරේ මේ සිටුවරු අතරේම නෙමෙයි. ඒ අය උදව් උපකාර ලැබුණා තමයි. නමුත් මේ හරි දුක් විඳින මිනිස්සුන්ගේ ගෙවල් ඉස්සරහට ගිහිල්ලානේ පාත්‍රය අරගෙන හිටගෙන හිටියේ. රජවරුන්ගේ සිටුවරුන්ගේ ගෙවල් වලට ගිහිල්ලා පමණක් නෙමෙයිනේ. ඒ නිසා උන්වහන්සේ මිනිස්සුන්ගේ දුක දැකලා, මිනිස්සුන්ගේ පීඩාවන් දැකලා, ඒ මිනිස්සු ඉන්න වෙහෙස දැකලා, ඒ වෙහෙසට, ඒ අපහසුවට උත්තර හොයන්නනේ උන්වහන්සේ මේ දුක පිළිබඳ ගැටලුව සම්බන්ධයෙන් කතා කළේ, ධර්ම දේශනා කළේ. ඒ නිසා ඒක මේ සෝවාන් සකෘදාගාමි අනාගාමි අරහත් කියන මේ මාර්ගඵල හතරට කොටු වෙච්ච වෙන් වෙච්ච දෙයක් පමණක් නෙමෙයි ඒක. කොට මේ එහෙම මම සඳහන් කළේ ඒක ඉහළ තලයේ විමුක්තියින් මිදීම්. සෝවාන් මේ සකෘදාගාමි අනාගාමි අරහත් කියන ඒ සතර මගඵල කියන ඒවා ඉහළම තලයේ මිදීම් මට්ටම්නේ. එතකොට ඉන් මෙහා තව යම් අන්ධ පෘතුජන මට්ටමේ ඉන්න අයගේ ඉඳන් එපා මේ ගමන යන්න. හැම එක්කෙනාම සෝවාන් තත්වයට පත් වෙලා කල්යාණ ප්‍රත්‍යජන පත් වෙලා නැහැ සමහර අයට. අපි අද ඉන්න තත්වයට මේක සම්බන්ධ කරගන්න ඕනේ. සම්බන්ධ කරගන්න ඕනේ. අපි එතන ඉඳන් යන්නේ. ඒක විතරයි සමහර විට අපි කතා කරන්නේ. ඔව් ගොඩාක් සතුටුයි ස්වාමීන් වහන්සේ. මට ඒක ලොකු පැහැදීමක් මම බොහොම පිං. ඔව් ඒ නිසා අපි ඒ හැම දරුවෙකුටම හැම වයස් මට්ටමක ඉන්න කෙනෙකුටම අනික් කාරණේ මේක දරුවන්ට විතරක් නෙමෙයි ඉතාමත්ම වයස්ගත අවුරුදු 70 80 කෙනෙකුටත් මේ කතා කරන කාරණේ අදාළයි. මොකද එයා මෙතෙක් ඇවිල්ලා තියෙන ගමන යම් හඳුනා ගැනීම වලින් තොර එකක් වෙන්න පුළුවන්. බොහෝ දේවල් කරලා තියෙනවා. නමුත් එයා යම් හඳුනා ගැනීමකට පත් වෙලා නැති වෙන්න පුළුවන්. දැන් මෙතෙන්දී මේ නිර්වාණ අවබෝධය කියන එක පමණක් නෙමෙයි ඉන් මෙහා කවර හෝ අවබෝධයක්. දැන් අපි සරල විදියට ගමුකෝ. අපි ඉන්න නිවසක් කියලා. ඒ නිවසේ අපි සමහර අපිට නිතර දකින්න දෙයක් තමයි බොහොම හොඳට ආදායම් තියෙනවා, වත්කම හොඳට තියෙනවා, ගෙවල් දොරවල් හොඳ වටිනා ගෙවල් දොරවල් තියෙනවා, යාන වාහන තියෙනවා, ඒ වගේම ඇඳුම් පැළඳුම් ආභරණ අනික් දේවල් ඔක්කොම තියෙනවා, පහසුකම් ඔක්කොම තියෙනවා. ඒ ඔක්කොම මැද්දේ අසන්තෝෂෙන් ඉන්න අය ඉන්නවා. ඒ ඔක්කොම තියාගෙන අසන්තෝෂෙන් ඉන්නවා. දැන් මෙතන මොකද්ද වෙලා තියෙන්නේ? මේ කිප්පා විඤ්ඤාවට ඇවිල්ලා නැති කෙනෙක් මේ ප්‍රශ්න වෙලා තියෙන්නේ. එයා දන්දා විඤ්ඤා වෙලානේ යාව තියෙන්නේ. එයාගේ ප්‍රතිපදාව, එයාගේ උත්සාහය පහසු විදියට තියෙන්න පුළුවන්. අනික ඔක්කොම දේවල් තියෙනවා. නමුත් එයා අවබෝධයකට හඳුනා ගැනීමකට ඇවිල්ලා නැහැ. ඉතින් අර දැන් අපි ලෝකයේ දැන් අපිට සාමාන්‍ය මිනිස්සු හිතන ක්‍රමේ තමයි මේ හොඳට වත්කම තියෙනවා නම්, හොඳට මේ ආදායම තියෙනවා නම්, ගෙවල් දොරවල් යාන වාහන රැකියාවක් ආදායම මාර්ග හොඳට තියෙනවා නම් හොඳ ලස්සනට ඉන්න පුළුවන්, ජීවත් වෙන්න පුළුවන්. හරිම ලස්සනයි ජීවිතය කියලා නේ මිනිස්සු සාමාන්‍යයෙන් හිතන්නේ. නමුත් එහෙම නැහැනේ. ඒ ඔක්කොම තියාගෙන හරි වෙහෙසෙන් ඉන්න අය ඉන්නවනේ. ඕන තරම්. ඔක්කොම තියාගෙන මේ රට ගත්තාම ලංකාවට වඩා ඔක්කොම මේ කියන්නේ භෞතික පැත්තෙන් ඔක්කොම දේවල් තියෙනවා. නමුත් මානසිකව ගොඩාක් අසහනයට පත් වෙලා ඉන්න අවස්ථා අපි කාටත් තියෙනවනේ. දැන් ලංකාව මට්ටමයි එංගලන්තේ මට්ටමයි අපි කම්පෙයාර් කරලා බැලුවොත් එතකොට ලංකාවේ ඉන්න කෙනෙක් වාගේ දස ගුණයක් නෙමෙයි සමහරට 100 ගුණයක් තරම් පහසුකම් මේ විඳින්න අවස්ථාව තියෙනවා UK වල ඉන්න කෙනෙකුට.
එතකොට හැම පැත්තෙම ඔය අඩුම ආදායම් තියෙන කෙනාටත් මෙහි ඉතාමත්ම පොහොසත් කෙනාට වඩා පහසුකම් භුක්ති විඳින්න අවස්ථාව තියෙනවා. එහෙමනම් ඒ UK වල ඉන්න හැම දෙනාම හරීම සන්තෝෂෙන් ඉන්න බෑ. හරීම සැනසුණු නිවුණු සැහැල්ලු හරීම ලස්සන ජීවිතයක් ඒගොල්ලන්ට ගත කරන්න පුළුවන් වෙන්න ඕනනේ. මේ කම්පෙයාර් කරලා බැලුවොත් මෙහි ආර්ථිකයයි UK වල ආර්ථිකයයි එක්ක කම්පෙයාර් කරලා බැලුවොත් එහෙම. එතකොට මේ එක පවුමක වටිනාකම ලංකාවේ රුපියල් 270ක් 80ක් විතර වෙලා තියෙනවා දැනට. ඔය එක පවුමකට තියෙන වටිනාකම. එතකොට ඒ වටිනාකම් අතර ලොකු වෙනසක් තියෙනවානේ. ඉතින් මේව මැද්දේ ඉන්න යම් කිසි කෙනෙකුට ඒ ඔක්කොම පහසුකම් මැද්දේ හරිය ලස්සනට කිසිදු කරදරයක් නැති කිසිදු අපහසුයක් නැති ලස්සන ජීවිත ගත කරන්න පුළුවන් වෙන්න ඕනනේ එහෙනම්. නමුත් එහෙම වෙන්නේ නැහැනේ. එතකොට දැන් රෝග පීඩා ඇති වෙන්න ඕන කෙනෙකුට පුළුවන්. ශරීරයක් තියෙන ඕනෑම කෙනෙකුට රෝග ඇති වෙන්න පුළුවන්. එතකොට ඒක සාමාන්‍ය තත්ත්වයක්. සම්මා සම්බුදුවරයෙකුට පවා රෝග පීඩා ඇති වෙනවනේ. ඒ නිසා යම් අසනීප තත්ත්වයන් ඇතිවීම කියන එක වෙනම තත්ත්වයක්. ඒක ඇති වෙන්න පුළුවන්. එතකොට නමුත් අපි මේ ආර්ථික වශයෙන් ශක්තිමත් වුණාම පහසුකම් වත්කම් වැඩි වුණාම හරිම සන්තෝෂෙන් ඉන්නවා කියන concept එකක් අපිට ගන්න බෑනේ. ඒකට සාපේක්ෂ නෑනේ. ඇයි සාපේක්ෂ නැති වෙලා තියෙන්නේ? ඒවා මැද්දේ හිටියට මේ අවබෝධයේ ශක්තිය ඒ තරමටම සංවර්ධනය වෙලා නැති හින්දානේ සාපේක්ෂ වශයෙන්. වත්කම හැටියට වටිනාකම් හැටියට භෞතික වටිනාකම් හැටියට සියල්ල ගොඩනගා ගන්න පුළුවන් ඒ අයගේ දක්ෂතාවයන්ට අනුව. නමුත් මේවත් එක්ක පෑහිලා ඒවයින් වෙහෙසටපත් වෙන්නේ නැතුව ඉඳීමේ ක්‍රමය කියන අභිඥාව ඒ අයට ලැබිලා නැති කමනේ ප්‍රශ්න වෙලා තියෙන්නේ. ඒතර අන්න ඒක ලබන්න උත්සාහ කිරීම පිළිබඳව කතාන්තරයක් තමයි දැන් මේ සූත්‍රයේදී කතා කරන්නේ. ඒක ඉස්සරහට ගිහිල්ලා නිර්වාණ අවබෝධය දක්වාම තව ඉහළ මට්ටමකට යන එකක් තමයි ඒක. නමුත් ඉන් මෙහා ඕනෑම අධියරයකදී අපි හැම දෙනාටම අදාළ වූ හඳුනා ගැනීමක් අවබෝධයක් සම්බන්ධ කතාන්තරයක් තමයි මේ කතා කරන්නේ. හොඳයි ස්වාමීන් වහන්සේ. good afternoon. හොඳයි. එහෙම මේ අනික් අයත් යම් ප්‍රශ්න මතු කළාම අපි කියන්න ලෑස්ති නැති ශේස්ත්‍ර ඒකට අදාළව අපි අදාළ නැති දේවල් නෙවෙයිනේ කතා කරන්නේ. අදාළ දේවල්නේ. එතකොට අර ඒවා විස්තරාත්මකව අපිට සාකච්ඡා කරන්න කතා කරන්න අවස්ථාව ලැබෙනවා ඔබ යම් ප්‍රශ්න මතු කළාම. ඒ නිසා අපි මේ සූත්‍රය නිකාම අපි කියවලා ඒක ඉංග්‍රීසි තේරුම මේ ඉංග්‍රීසියෙන් කියවලා පාලියෙන් කියවලා අපි තේරුම් කරන වචනේ තේරුම ගන්නවට වැඩිය ඒවා අපේ ජීවිතාස්සට සම්බන්ධ වෙන්නේ කොයි ප්‍රමාණයටද? ඒවා අපට අදාළ වෙන්නේ කොතෙන්දිද? ඒවා අපේ දරුවන්ට අදාළ වෙන්නේ කොහොමද? කියන මේ දේවල් හැම දෙයක්ම අපිට සාකච්ඡා කරන්න පුළුවන් ඔබ යම් තැන්වලදී ප්‍රශ්න මතු කළාම. හොඳයි. දැන් අපි මෙහෙම හතරක් දේශනා කළා වර්ග කැටගරිස් හතරක්. And which is painful practice with slow intuition. There is the case where a certain individual is normally of an intensely passionate nature. He perpetually experiences pain and distress born of passion, or he is normally of an intensely aversive nature. He perpetually experiences pain and distress born of aversion, or he is normally of an intensely deluded nature. He perpetually experiences pain and distress born of delusion. These 5 faculties of his, the faculty of conviction, the faculty of persistence, the faculty of mindfulness, the faculty of concentration, the faculty of discernment, appear weakly. Because of their weakness, he attains only slowly and immediacy. That leads to the ending of the influence. This is called painful practice with slow intuition.
intuition. එතකොට මේක අපි පාලියෙන් කියවෙනවා කතමාච භික්ඛවේ දුක්ඛා පටිපදා දන්දා විඤ්ඤා ඉද භික්ඛවේ ඒකච්චෝ පකතියාපි තිබ්බ රාග ජාතිකෝ හෝති අභික්ඛනං රාගජං දුක්ඛං දෝමනස්සං පටිසංවේදේති පකතියාපි තිබ්බ දෝස ජාතිකෝ හෝති අභික්ඛනං දෝසජං දුක්ඛං දෝමනස්සං පටිසංවේදේති පකතියාපි තිබ්බ මෝහ ජාතිකෝ හෝති අභික්ඛනං මෝහජං දුක්ඛං දෝමනස්සං පටිසංවේදේති තස්සිමානි පංචේන්ද්‍රයානි මුදූනි පාතු භවಂತಿ සද්දේන්ද්‍රයන් විරීන්ද්‍රයන් සතේන්ද්‍රයන් සමාධීන්ද්‍රයන් පඤ්චේන්ද්‍රයන් සෝ ඉමේසං පංචන්නං ඉන්ද්‍රයානං මුදුත්තා දන්දං ආනන්තරියං පාපුනාති ආසවානං khයාය අයං උච්චති භික්ඛවේ දුක්ඛා පටිපදා දන්දා විඤ්ඤා එතකොට මෙතෙන්ද කියනවා and which is painful practice with slow intuition එතකොට අර දුක්ඛා පටිපදා දන්දා විඤ්ඤා කියන එක which is painful practice with slow intuition the painful practice කියන්නේ දුක්ඛා පටිපදා කියන එක with slow intuition කියන්නේ දන්දා විඤ්ඤා කියන එක එතකොට දුක්ඛා පටිපදා දන්දා විඤ්ඤා කියන தત્ත්වය මොකක්ද කියලා ප්‍රශ්න කරනවා there is the case where a certain individual is normally of an intensely passionate nature දැන් ඔන්න එක්තරා වර්ගයක් මෙතන කතා කරනවා මේ අපි දැන් සාමාන්‍යයෙන් කතා කළේ දැන් මෙහෙම හරිම අපහසුතා පීඩාවන් වෙහෙසකර අභ්‍යාසයන් තුලින් යමක් හඳුනා ගන්න උත්සාහ කරන අය ඉන්නවා කියලානේ. එතකොට ඇයි එහෙම වෙන්නේ කියන එකට දැන් පැහැදිලි කිරීමක් මෙතන සූත්‍රයේදී කරනවා. මොකද්ද? එයා ස්වභාවයෙන්ම එයා තුළ තෘෂ්ණාධික කෙනෙක්. එහෙම නැත්නම් රාගාධික කෙනෙක් නැත්නම් තෘෂ්ණාධි මේ දෙක ඕන එකක් භාවිතා කරන්න පුළුවන්. රාගය, තෘෂ්ණාව, කැමැත්ත, ඡන්දය, ලැජ්ජාව ඕනම වචනයක් භාවිතා කරන්න පුළුවන්. මෙයා තෘෂ්ණාධික කෙනෙක්. එතකොට රාගජං. එතකොට තිබ රාග ජාතිකෝ. එතකොට ස්වභාවයෙන්ම එයා රාග ජාතිකයි. ඒ කියන්නේ තෘෂ්ණාධික පුද්ගලයෙක් එයා ස්වභාවයෙන්ම. එතකොට දැන් මේක අපි උපතේම සමහර විට අරගෙන එනවා. දැන් සමහර ළමයි පුංචි ළමයි ඉන්නවා අපි දැකලා තියෙනවා අපි බබාලා දෙන්නට අපි කියමු එකම ගෙදර බබාලා දෙන්න වෙන්න පුළුවන් වෙන දෙන්නෙක් වෙන්න පුළුවන්. බබාලා දෙන්නෙකුට අපි මොනවා හරි දෙකක් දුන්නා එකම වර්ගයෙන් දේවල් දෙකක් අපි බබාලා දෙන්නට දුන්නාම එක්කෙනෙක් තමන්ගේ එක තියාගෙන අනික් කෙනා ගතේ තියෙන එකත් ඉල්ලනවා. එතකොට එයාට දැන් එකක් හම්බෙලා තියෙනවා. එයා අනික් කෙනා ගතේ තියෙන එකත් එයාට ඕන කියලා අඬනවා. එතකොට ඔන්න ඔහොම වර්ගයේ අයත් ඉතාමත්ම පුංචි වයසේ ළමයි තුල පවා එහෙම අය ඉන්න පුළුවන්. මෙතන මේ වර්ගයේ අය අපි පුංචි බබාලා නෙමෙයි තරුණ වයසේ මැදි වයසේ වයස්ගත ඕනෑම මට්ටමක අය මෙහෙම ඉන්න පුළුවන්. ඒගොල්ලෝ ස්වභාවයෙන්ම අර පැෂනේට් නේචර් එකක් ඒගොල්ලන්ගේ තියෙන්නේ. එතන කොච්චර හම්බ වුණත් මදි. දැන් සාමාන්‍යයෙන් යම් කිසි කෙනෙක් ධනෙ රැස් කරන්න යම් දේවල් උපයන්න එහෙම ඕනේ. ඒක වැරද්දක් කියනවා නෙමෙයි වැරද්දක් නෙමෙයිනේ. තමන් යම් දේවල් උපයා ගැනීම, රැස් කිරීම, ඒවා ආරක්ෂා කර ගැනීම, වැඩි දියුණු කිරීම වැරද්දක් නෙමෙයි. නමුත් ඒක එයා ස්වභාවයෙන්ම දැඩි තෘෂ්ණාධික ස්වභාවයක් එයාගේ තියෙනවා නම් අර මගේ අතේ තියෙන එකක් තියාගෙන අනිත් එක්කෙනාගේ එකත් ඉල්ලන වර්ගයේ වුණොත් එහෙම. එහෙම නැත්නම් කොච්චර හම්බුණත් මදි කියන එක. නැත්නම් සමහර උන්නතිකාමයේ කියන අපි හඳුන්වන එක මේ හරීම උග්‍ර විදිහට තියෙන අය. එහෙම අය ඉන්නවනේ. දැන් උන්නතිකාමයේ කියන එක හොඳයි. නමුත් දියුණු වෙන්න උත්සාහය යම් කිසි කෙනෙකුට තියෙන එක හොඳයි. නමුත් ඒක
අනික් අයට කරදර වෙන විදිහට එහෙම නැත්නම් සියලු දේවල් අවුල් වෙන විදිහට අනික් අයට හිංසා පීඩා කරමින් අනික් අයට හානි කරමින් යම් කිසි කෙනෙක් ඒ විදිහට යනවා නම් එතන අනවශ්‍ය ගැටලුවක් නිර්මාණය වෙනවා. උන්නතිකාමයට වචනේ මට ඉංග්‍රීසි වචනේ මේ මතක් ආවේ නැහැ හිතට කවුරු හරි දන්නවනම් මතක් වුණොත් කියන්න මට. උන්නතිකාමයේ කියන වචනේ මේ එතකොට මේ විදිහට ඒක ස්වභාවයෙන්ම දැන් ඒගොල්ලෝ ළඟ තියෙනවා. මේ අනවශ්‍ය තෘෂ්ණාධික බවක්. ඒක නිසගයෙන්ම ඉන්ට්‍රින්සිකලි නයිසර්ගිකවම නිසගයෙන්ම ඒ අයට ඒක තියෙන එකක්. ඒක තමයි බලගැන්වෙන්නේ. ඒක තමයි නිතරම තියෙන එක. එතකොට නැවත නැවත ඒගොල්ලන්ගේ ඒ සිත ඒක නැති වෙනවා. He perpetually experience pain and distress born of passion. දැන් එහෙම කෙනාට හැම අර අනවශ්‍ය රාගයක් එයාගේ හිතාස්සේ නිතර ක්‍රියාත්මක වෙන නිසා ඔබ්සෙසිව්ලි ඒකම එන නිසා ඉන්ටෙන්ස්ලි බලවත් විදිහට තියෙන නිසා එයා නිරන්තරයෙන්ම වෙහෙසක් pain and distress born of passion. එතකොට රාගය පදනම් කරගෙන තෘෂ්ණාව පදනම් කරගෙන පීඩාවට වෙහෙසට මානසික වෙහෙසකට පත්වෙන්න එයාට සිද්ධ වෙනවා අර අනවශ්‍ය රාගී බවක් එයාගේ සිතේ තියෙනකොට. එතකොට මෙයා තේරුමක් නැතුව කරදර විඳිනවා. දැන් තමන් රැකියාවක් කරලා ධනය උපයාගෙන ජීවත් වෙන එක වැරද්දක් නෙමෙයි. ව්‍යාපාරයක් කරලා ඒකෙන් ධනය උපයා ගන්න එක වැරද්දක් නෙමෙයි. විවිධ වූ ආදාය මාර්ග හදා ගන්න එක වැරද්දක් නෙමෙයි. නමුත් එයා තෘෂ්ණාවෙන් අධික ලෙස ඒ සිතුවිලි වලින්ම මෙහෙවිලා ඉඳලා තමා ළඟ ඉන්න අයටයි අනික් අයටයි තමත් එක්ක එකම ව්‍යාපාරය කරන අයටයි තමන් එක එකම රැකියාව කරන අයටයි ඔක්කොටම බාධා වෙන්න හානි වෙන්න යම් කිසි කෙනෙක් වැඩ කරන්න ගියොත් එහෙම එයා ඒ තුලින්ම දැඩි මානසික පීඩාවකට වෙහෙසකට පත් වෙමින් තමයි එයාට ඉන්න සිද්ධ වෙන්නේ. Oh, he is normally of an intensely aversive nature. තවත් කෙනෙක් ඉන්න පුළුවන්. එයා ස්වභාවයෙන්ම ඇග්‍රෙසිව් එයා. එහෙම නැත්නම් ද්වේෂ සහගතයි, නපුරුයි, දරුණුයි. එහෙම ඉන්න පුළුවන්. දැන් පුංචි ළමයි සමහර අය ඉන්නවනේ දැන් යමක් ඉල්ල දුන්න නැත්නම් එහෙම බිම පෙරලි පෙරලි අඬලා කෑ ගහලා මහ දෙවනත් කිරීමක් කරනවා. එතකොට දැන් එයාට ඉල්ලපු එක දුන්නේ නැහැ කියලා එයාට බිම පෙරලිලා කෑ ගහන්න අයිතියක් නැහැ. නමුත් එයා ස්වභාවයෙන්ම එයාගේ තියෙනවා එහෙම ඇග්‍රෙසිව් ගතියක්, ඇවර්සිව් ගතියක් එයාගේ තියෙනවා. එතකොට ඒක ඒ නිසා එයාට ඒක ඉල්ලලා දුන්නේ නැත්නම් එහෙම ඒක ලබා ගන්නකම් අනික් අයට ගහනවා, කරදර කරනවා, කඩනවා, නොඑක් දේවල් කරනවා, බිම පෙරලෙනවා, කෑ ගහනවා, එහෙම කරන අය ඉන්නවා. මේ පුංචි ළමා වයසේදී පවා මේ ස්වභාවයන් අපිට දකින්න තියෙනවා. එතකොට එහෙම ඒක එයාගේ නිසගයෙන්ම උපතින්ම එයාගේ ආපු එකක් ඒක පෙර භවයන්හිදී ඉඳන්ම ආපු එකක් ඒක දෙමාපියන්ගෙන් උරුම වෙනවා කියලා කියන්න බෑ. එහෙම දේවල් හුඟක් කරලා. දැන් එයාගේ දෙමාපියන් දෙන්නම ඒ බඳු ගති ගුණ හැසිරීම පොඩි කාලේවත් පෙන්නුවේ නැති විවාහ වෙනකම්ම ඒ දරුවා ලැබෙනකම්ම කිසිම ඒ බඳු ලක්ෂණයක් පෙන්නුවේ නැති දෙමාපිය දෙපළක් වෙන්න පුළුවන්. නමුත් ඒ දෙන්නගේ දරුවා යමක් ඉල්ලලා දුන්න නැත්නම් එහෙම බිම පෙරලා කෑ ගහන පාරේදි හැපිලා දඟලන කෙනෙක් බවට පත් වෙන්න පුළුවන්. එතකොට ඒක ඥානවලින් මාව කියලා කියන්න අමාරුයිනේ. එතකොට යාගේ පරම්පරාවෙත් කවුරුවත් පේන දෙක් මානෙකවත් එහෙම නොවෙන්නත් පුළුවන්. එතකොට ඥානමය සම්බන්ධ සමහර විට තියෙන්න පුළුවන්. නමුත් මේ වගේ ස්වභාවයන් හුඟක් වෙලාවට මේ රාග දේශ මොහ කියන ඒවා එන්නේ දෙමව්පියන්ගෙන් නෙමෙයි. දෙමාපියන්ගෙන් එන්නේ බොහෝ විට ශාරීරික ලක්ෂණ හා සමහර චර්යාමය ස්වභාවයන්. ඒ කියන්නේ දැන් අම්මා hina වෙන විදිහට hina වෙනවා, තාත්තා ඇවිදින විදිහට ඇවිදිනවා, ගැහැණු ළමයෙක් වුණත් පිරිමි ළමයෙක් වුණත් ඒ අයට එහෙම ලක්ෂණ එන්න පුළුවන්. ඒ ගති ලක්ෂණ යම් දේවල් එන්න පුළුවන්. නමුත් මේ මනෝභාවයන් කියන ඒවා හුඟක් වෙලාවට එන්නේ
ඥාන සම්බන්ධතාවයන්ගෙන් දෙමාපියන් අතරින් තුලින් නෙමෙයි හුඟක් වෙලාවට ඒක එන්නේ පෙර භවයන් ඉඳන් එයා අරගෙන ආපු කර්ම ශක්තියින් මත එයාගේ යම් කිසි තියෙනවානේ භව කර්ම අපි ඒවට කියනවා භව කර්ම කියලා. එතකොට මේ අර භවාංගයෙන් එන ඒවා තියෙනවානේ ලයිෆ් කන්ටිනියුම් එකකින් එයාට උරුම වෙන දේවල් තියෙනවානේ. ඒතර ඒ භවාංගයෙන් ආපු හිත ASCII හැංගිලා ඉඳලා තිබිච්ච ඒවා. ඒ කියන්නේ පෙර භවයන්ෙදී ඈත කාලෙක ඉඳන් ආපු දේවල් වල එකතුවක් හැටියට එනවනේ. අන්නේ එකතුවෙන් ආපු ඒවා තමයි නිසගේම ඉන්ට්‍රින්සික් විදිහට නිසගේම එයාට එන දේවල්. ඒතර ඒක අම්මලා තාත්තගෙන් හම්බෙච්ච එකක් නෙමෙයි හුඟක් වෙලාවට. ඒතර එහෙම දේවල් ස්වභාවයෙන්ම තියෙනවා. දැන් එතකොට එයා අවසිව් නම් එයාගේ සතුට හරි ඉක්මනින්ම නැති වෙනවනේ. දැන් කෑම බීම තියෙනවා නමුත් එයා කෑම කන අතරෙත් එයා රණ්ඩු වෙනවා. එයා නොඑක් දේවල් අරව මේවා කියලා අර කොන මේ කොන කියලා එහෙම කරනවා. එහෙම නැත්නම් හරිම ලස්සන තැනක් බලන්න ගිහිල්ලා එතන තියෙන දේවල් ඉල්ලලා හරි මොකක් හරි වෙලා එතන ලස්සන නෙමෙයි දකින්නේ. එතනත් රණ්ඩුවක් හදා ගන්නවා. මෙහෙම සමහර අය ඉන්නවා හරි ලස්සනට ඉන්න පුළුවන් තැනක හරිම මිහිරි විදිහට ප්‍රියශීලී විදිහට ඉන්න පුළුවන්කම තියෙද්දී එතන රණ්ඩුවක් හදාගෙන එතන ගැටලුවක් හදාගෙන වෙහෙසකාරී විදිහට ද්වේෂ සහගත විදිහට අනික් අයගේ සතුට නැති කරලා එයාගේ සතුට නැති කරගෙන එහෙම ඉන්න වර්ගයේ අය ඉන්නවා. මේ ඔබටත් ඒ අය ඒ බඳු අය හම්බෙලා ඇති දැකලා ඇති මා පොසෙයින් දැකලා තියෙනවා අපිට ඒ බඳු අය හරියට නිතරම හම්බෙනවනේ මේ දැනුත් වෙනවා මේ දවස්වල. ඒතර ඒ නිසා එහෙම හරියට හම්බෙනවා ඒ බඳු වර්ගයේ අය. ඒතර ඒ නිසා ඒ හරීම දැන් අපිට හිතනවා මෙයාට කොහොම දැන් දේවල් හරීම ලස්සනට hina වෙලා සන්තෝෂයෙන් ඉන්න පුළුවන් නේ. ඒ වුණාට එහෙම ඉන්න බෑ. එහෙම ඉන්නේ නැහැ. මොකක් හරි ප්‍රශ්නයක් හදාගෙන ඒක අස්සේ මේ මහා වෙහෙසකට පීඩාවකටපත් වෙලා කන්නේ නැතුව බොන්නේ නැතුව අනික් අයත් එක්ක රණ්ඩු වෙලා තියෙන දේවල් අවුල් කරගෙන හොඳින් ඉන්න තරහ කරගෙන එහෙම ඉන්න ස්වභාවයකටපත් වෙනවා. එතකොට එයාගේ ස්වභාවයෙන්ම ආපු අවශ්‍ය nature එකක් තියෙනවා. ඒ nature එක නිසාම he perpetually experience pain and distress born of aversion. ඒ නිසා එයාගේ අස්සෙන්ම ආපු නිසගෙන්ම ආපු ඒ aversion එක නිසා එයා pain and distress එකට ඇති වෙනවා. ඒ pain and distress එක born of aversion නේ. එතකොට එයාගේම තිබිච්ච ද්වේෂ සහගත බව පදනම් කරගෙන එයාගේම මනස වේදනාකාරී පීඩාකාරී වෙහෙස කර එකක් බවට පත් වෙලා. දැන් බලන්න මේවයි තියෙන හරීම වටිනා දෙයක් මේක අපි තේරුම් ගන්න එක. මේ මිනිස් මනසේ ක්‍රියාකාරීත්වය අපේ චර්යාමය රටාව සකස් වෙන්නේ පදනම් වෙන්නේ කොයි විදිහටද? දැන් බුදු පියාණන් වහන්සේ හරිම ලස්සනට මේක මෙහෙම විග්‍රහ කරනවා. එතකොට එයාගේ ඉන්ට්‍රින්සික් විදිහට එයාට නිසගයෙන්ම ආපු මේ තෘෂ්ණාවයි ද්වේෂයයි පදනම් කරගෙන එයාම පීඩාවට පත් වෙනවා. දැන් කවුරුවත් දීලා නෙමෙයි මේක. කවුරුවත් එයාට කරදර කරලා හිංසා කරලා එයාට දුක් දීලා පීඩාවකට ස්ට්‍රෙස් එකකට පත් කරලා නෙමෙයි. ස්වාමීන් වහන්සේ ඔව් මේක මෙතන ස්වාමීන් වහන්සේ එයාගෙම එයාගේ මේ පෙර මේකෙන් එකක් නෙවෙන්න පුළුවන්. දෙමව්පිය සමාකමය පොඩි කාලේ හැදෙනකොට දෙමව්පියන්ගේ පරිසරය නිසා මෙයාගේ මනසට ඒක ආවොත් එයා ඒ විදිහට හැසිරෙන්න පුළුවන් නේද? දැන් අර ගිරව් දෙන්නේ දෙන්න දෙපැත්තට ගිහිල්ලා එක්කෙනෙක් හොඳ උනේ අර එතකොට ඒ කියන්නේ තමන්ගේ පෙර තියෙන්නත් පුළුවන් අකුසල් විදියට. නමුත් දැන් තමන්ගේ පරිසරය නිතර දේවල් දැකීමෙන් එයාට තත් වෙන්නේ නැද්ද පොඩි ළමයිට? එහෙම හරි. තත්යකටත් වෙනවනේ ස්වාමීන් වහන්සේ. ඔව් ඒක මෙහෙමයි. දැන් ඕනම පුද්ගලයෙක් ඕනම ළමයෙක් අපි ළමයෙක් කියලා ගමුකෝ. ඒ ළමයාට බලපාන අංශ තුනක් තියෙනවා. එකක් තමයි දෙමාපියන්ගේ ඥාන වලින් එන ඥානමය උරුමය. අනිත් එක තමයි එයාගේ හැදෙන පරිසරය. ඒ පරිසරයෙන් එයාට මොනවද ලැබෙන්නේ කියන කාරණේ. මේ දෙකම ඉක්මවා ගිය තවත් එක දෙයක් තියෙනවා අතීත කර්ම වලින් ආපු එක.
එහෙයි ස්වාමීන් එතකොට මේ තුනෙන්ම තමයි මේ දරුවා සමන්විත වෙන්නේ. අපිට කියන්න බෑ දැන් කොයිකද බලවත් වෙන්නේ කොයිකද අඩු වැඩි වෙන්නේ කියලා එකපාරට කියන්න බෑ. ඒවට හේතු සාධක අපිට එකපාරටම දකින්න හොයාගන්න සම්මා සම්බුදුරේකට පුළුවන් වෙයි. අපිට එකපාරටම ඒකට හේතු කියන්න බෑ. මේක ඥාන වලින් ආපු එකක්ද? ඒක රෙයාරින් එන්වයරන්මන්ට් එකකින් ආපු එකක්ද? එහෙම නැත්නම් අතීත භව කර්ම ලයිෆ් කන්ටිනියුම් එකකින් ආපු එකක්ද කියලා අපිට පැහැදිලිව කියාගන්න අපට අමාරුයි. නමුත් මේ තුනෙන් තමයි එන්නේ. දැන් අජාසත් ඇති උනේ අම්මා තාත්තා නපුරු වෙලා දරුණු වෙලා හොය ඒගොල්ලන්ගේ පරම්පරාවේ කවුරුවත් ඉඳලා නෙවෙයිනේ. එහෙයි. අජාසත් බිහිවුනේ නේද? එතකොට අජාත ශාස්ත්‍රුනේ උපදින්න ඉස්සෙල්ලා ඉඳන් හතුරුයි කියන හින්දානේ අජාත ශාස්ත්‍රුගේ නමත් වැටලා තියෙන්නේ. උපදින්න ඉස්සෙල්ලා ඉඳන් හතුරුයි කියලානේ. එතකොට අනික් කාරණේ අපි කියමු සමාජ විෂමතාවයන්ගෙන් සමාජ ගැටලු වලින් ඇතිවෙච්ච කිසියම් පීඩනයක් නිසා කිසියම් අසාධාරණයක් අයුක්තියක් අපහසුයක් නිසා කියලා එහෙම කියන්න බෑනේ ඕන තරම් දැන් ඊටාම අහිංසක දෙමව්පියන්ගේ ඊටාම නපුරු ළමයි ඉන්නවා. ඊටාමත්ම සැරපරුස නපුරු දෙමව්පියන්ගේ හරීම අහිංසක ළමයි ඉන්නවනේ. එහෙයි ස්වාමීන් නේද? දැන් අපි කියමු අපේ බෞද්ධ සාහිත්‍යය තුන සිද්ධාර්ථ කුමාරයාගේ අම්මා දවස් 7ෙම නැති වුණා. ඒතර පුංචි අම්මා ළඟ හැදුනේ පුංචි අම්මා ආදරෙන් සැලකුවා ඒක වෙනම එකක් ඒක. නමුත් මවගේ ආදරය කියන එක අම්මා කියන එක්කෙනා හිටියේ නෑ නේද? නේද? එතකොට යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ මව පිළිබඳ යම් ගැටලුවක් තියෙනවා. කන්‍යා මවතුමියනේ කන්‍යා මවට දරුවෙක් ඉන්න විදිහක් නෑනේ. එතකොට ඒ කියන්නේ මව පිළිබඳ යම් කිසි ගැටලුවක් කියන එකනේ එතන අදහස් වෙන්නේ ඒක. අපි දන්නේ නැහැ ඒක මොකද්ද කියලා කියන්න බෑ. නමුත් එතන එක්තරා ගැටලුවක් එතන තියෙනවා. මව පිළිබඳ ගැටලුවක් එතනක් තියෙනවා. එතකොට දැන් මෙහෙම උදාහරණ බොහෝ රාශියක් තියෙනවා. එතකොට දැන් ඒ නිසා මේ සමාජ අසාධාරණයක් එහෙම නැත්නම් සමාජයෙන් ඇතිවෙච්ච ගැටලුවක් ප්‍රශ්නයක් නිසා මෙයා නපුරුණා කියලා අපිට සමාජයට කියන්න පුළුවන්. නමුත් බොහෝ කරදර මැද්දේ ජීවිත පටන් ගත්ත අය බොහෝ දුෂ්කරතා මැද්දේ ජීවිත විඳපු අය හරීම ආදරණීය සෙනෙහබර අය බවට පත් වෙලා තියෙනවා. ඒ නිසා අපිට කියන්න බෑ මෙයා මෙච්චර කරදර වින්දා හින්දා තමයි මෙයා මෙච්චර නපුරුනේ කියලා. එහෙම කියන්න එකපාරට අමාරුයි. එහෙයි ස්වාමීන් මේ අම්මා තාත්තා නපුරු හින්දා මෙහෙම වුණා කියලා කියන එහෙමත් කියන්නත් බෑ. ඔව් එහෙම පවුලෙන් හොඳ ළමයිනුත් ඉන්නවනේ. එහෙයි ස්වාමීන් ඔව් ඒ නිසා අපිට එහෙම නිර්ණායකයක් අපි එකපාරටම කියන්න බෑ මේකෙන් ආවේ. නමුත් ඔය හරියට අර මේ අපි ලිපක තියෙන ලිග්ගල් තුනක් මේ තියෙනවනේ අර දරලිප් වල අපි ඉස්සර ලංකාවේම හදන දරලිප් වල තියෙනවනේ ලිග්ගල් තුනක් නේද? එතකොට ඒ වගේ තමයි අර දෙමාපියන්ගේ උරුමයෙන් එන ඥාන ඉංජිනේරු විද්‍යාවට අනුව ඥාන වලින් එන සම්බන්ධතාවය ඒ හැදෙන පරිසරයේ තියෙන සම්බන්ධතාවය බුදුරජාණන් වහන්සේ ඒකත් හරියට තාම ප්‍රබල විදිහට දැක්වුවානේ. පතිරූප දේශ වාසෝච කියලා ඉතාමත්ම ප්‍රබල කාරණයක් හැටියට මංගල සූත්‍රයේ දැක්වුවානේ මේ පතිරූප දේශේ. එතකොට ඊළඟට මේ අර පුබ්බේච කත පුඤ්ඤතා නේද? එතන දැන් මංගල සූත්‍රයේ මේකත් කියලා තියෙනවානේ පුබ්බේච කත පුඤ්ඤතා කියලා. ඒක මේ එතන තියෙන පුඤ්ඤතා කියන විදිය මංගල කාරණයක් හැටියට නමුත් පුබ්බේ කත පුඤ්ඤ හෝ අපුඤ්ඤ ඕන එකක් අදාළයිනේ. එතකොට මේ කරුණු තුනම දෙමව්පියන් ඒ වගේම පරිසරයේ මේ ප්‍රතිරූපදේශයේ හා පෙර කරන ලද කර්ම කියන මේ තුනම අදාළයි. මං කියන ඒවා නෙමෙයි බුදුහාමුදුරු දේශනා කරපු එතකොට මේ බුදුහාමුදුරු පැහැදිලිවම දේශනා කරලා තියෙනවා මේ කරුණු තුන යම් කිසි කෙනෙක් සකස් වෙන්න අදාළයි කියලා. එතකොට දැන් පළවෙනි තරම දේශනා කරානේ අසේවනාච බාලානම් පණ්ඩිතානච සේවනා කියලා. ඒක බේස් එකනේ පළවෙනි කාරණේනේ නේද? ඊළඟට දේශනා කළා ප්‍රතිරූප දේශ කියලා. පරිසරේ ඊළඟට දේශනා කළා මේ පුබ්බේච කත පුඤ්ඤතා කියලා. ඒතර බුදුහාඳුරු ඊ타මත්ම ලස්සනට ඊ타ම පැහැදිලිවම මංගල සූත්‍රයේ මේ කරුණු 38 පුද්ගලයේ සංවිධානය වෙන්න සකස් වෙන්න නිවැරදි වෙන්න අදාළ වෙන කරුණු 38 මූලික පදනම හරියේ තියෙන ආරම්භයේ තියෙන කරුණු වලටම ඇතුළු කරලා තියෙනවා මේ කරුණු තුන
නේද? එතකොට ඒ කියන්නේ යම්කිසි කෙනෙකුගේ පෞරුෂය සකස් වෙන්න යාගේ පර්සනැලිටි එක ගොඩනගෙන්න අදාළ වෙන කරුණු තුන තමයි මේක. ඒක අඩු වැඩි වශයෙන් හැබැයි එක එක්කෙනාට තියෙන්න පුළුවන්. ඒක අපිට එකපාරට කියන්න බෑ. ඒක හිත දියුණු කරපු කෙනෙකුට සම්මා සම්බුදුරෙකුට තමයි ඒක පැහැදිලිව නිශ්චිතව කියන්න පුළුවන්. මෙන්න මේකින්ද තමයි මේකුනේ කියලා පැහැදිලිව කියන්න පුළුවන් වෙන්නේ. නමුත් අපිට ওই තුනෙන්ම වුණා කියලා නම් කිය හැකියි. බලවේග තුනම එකතු. බොහොම පිං සිද්ධ ස්වාමීන් වහන්සේ. ඔව්. දැන් උත්පත්තියට පස්සේ ඥානය දියුණු කරන එක කොයි තුنين කොයි එකට දෙන්නේ පරිසරයටද? නෑ මේ තුනම දැන් මේකනේ. දැන් එයා මේක මට දැනෙන තේරෙන හැටියට නම් මේ වර්ග තුන දැන් මෙතෙන්දිත් මේ සූත්‍රයේදීත් කතා කරන්නේ එයාට නිසගේම එන මූලික ක්වොලිෆිකේෂන් තුනක් එක්කනේ මේක හැම වෙලෙම බේස් වෙලා දැන් මේක පෙන්වන්නේ. හරි. නේද? එතකොට ඒ බේස් එක එතන තියෙනවා. ඒ බේස් එක පදනම් කරගෙන ඉතුරු ටික හදන්න ටිකකුත් තියෙනවා. මේ සූත්‍රය දැන් ඉදිරියට කතා කරනකොට උත්තරේ මෙතන හම්බෙයි ඈ. ඥාන දියුණු කිරීමනේ පස්සේ එන්නේ. හරි. ඔබතුමියගේ හොඳයි ස්වාමීන් වහන්සේ. ප්‍රශ්නෙට උත්තරේ හම්බ වෙනවා දැන් ඉදිරියේදී ඈ. අපි මෙතෙන්දි කතා කරමුකෝ. එතකොට දැන් මෙතෙන්දි කතා කළේ අපි අර එයාට ස්වභාවයෙන්ම තියෙන නපුරුකමක්, දරුණුකමක්, අවසිව් එකක් එයාගේ තියෙනවා. ඒක එයාගේ නේචර් එක. ඒතර ඒක පදනම් කරගෙන එයාම පීඩාවටපත් වෙනවා, වෙහෙසටපත් වෙනවා. ඒ කාරණේ පදනම් කරගෙන තමන්ගේම තියෙන නපුරුකම නිසා තමන්ම වෙහෙසටපත් වෙනවා. ඒක දැන් මෙතන කියන්නේ. දැන් ඒක intensely passionate nature එක නිසාත් ඒක වෙන්න පුළුවන්, intensely aversive nature එකකින් වෙන්නත් පුළුවන්. එතකොට නමුත් වෙන්නේ ඒ තමාස්සෙම තිබිච්ච නිසගයෙන්ම උපතින්ම තිබිච්ච ඒ තෘෂ්ණාධික බවයි ද්වේෂාධික බවයි පදනම් කරගෙන එයා he perpetually experience pain and distress born of aversion. එතකොට ඒකෙන්ම එයා පීඩාවට වෙහෙසට පත් වෙනවා. මේක ස්ට්‍රෙස් නෙමෙයි ඩිස්ට්‍රෙස් කියලානේ දක්වලා තියෙන්නේ. එතකොට මානසික වෙහෙස ඉක්මවා ගිය තවත් කාංසාමේ තත්වයන් පීඩාකාරී තත්වයන්ට පත් වෙන්න පුළුවන්. එතකොට එම පීඩාවන් විඳිනවා. Oh, he is normally of an intensely diluted nature. දැන් තව කෙනෙක් ඉන්නවා ඊළඟ එක්කෙනා මෝහාධික ස්වභාවයෙන් යුක්තයි. එයා ස්වභාවයෙන්ම එයාගේ මෝහාධික බව තමයි එයාගේ තියෙන්නේ. He perpetually experience pain and distress born of delusion. එතකොට එයාගේම තියෙන මෝහාධික බව නිසාම එයාම පීඩාවට වෙහෙසට කරදරයට පත් වෙනවා. එතකොට දැන් මේක අර මම අර කිව්ව විදිහටමයි අර ළමයි දැන් අපි කියමුකෝ දැන් පුංචි ළමයෙකුට මොනවා හරි කෑමක් හරි මොකක් හරි දුන්නාම ඒක සන්තෝෂයෙන් හොඳට hina වෙවි ඒක භුක්ති විඳින්න කන්න බොන්නනේ තියෙන්නේ. එහෙම එකක් අතේ තියාගෙන සමහර විට අර නැති එකක් හරි ඒකේ අඩුවක් හරි එහෙම නැත්නම් ඒක පස්සේ දුන්නා කියලා හරි නැත්නම් ඒක දීපු හැටි හරි මොකක් හරි එකක් අල්ලගෙන එයා ඒකින් කරදරයටපත් වෙනවා. දැන් අපි ඕන තරම් දැකලා තියෙනවනේ ඔය මගුල් ගෙවල් හා මේ පාටිස් වලදී එහෙම ඔය මගුල් ගෙදරට කිව්ව හැටි හරි නෑ. එහෙම නැත්නම් මට ඉස්සෙල්ලා කියලා තිබුණේ අහවල් අයට කියලා තමයි මට කිව්වේ. එහෙම නැත්නම් මට කියපු දිනේ පහුණා මොකක් හරි හෝම එකක් හරි මොනවා හරි එකක් අල්ලගෙන මේක ASCII වෙහෙසට පීඩාවට පත් වෙන සිදුවීම් අපි ඕන තරම් දැකලා තියෙනවානේ. ඉතින් ඒක මංගල සම්මත අවස්ථාවක් නම් එතනින් නැගේ හිත දූෂ්‍ය වෙන්නේ නැති වෙන විදිහට බොහොම ලස්සනට එතන වැඩ ටික කෙරෙන්න තමන්ගේ සහාය ලබා දෙන්න ඕනේ. නමුත් එතන අවුල් වෙන වෙහෙසටපත් වෙන පීඩාවටපත් වෙන නොයෙකුත් දේවල් සමහර අය කරනවා. ඉතින් බොහෝ ප්‍රිය සාදවල රාමරා ගැනීම ඕන් තරම් වෙනවනේ. එතන මෙහෙම මේ මොනවද මේ තුනෙන්නේ මේක එන්න ඕනේ එක්කෝ තෘෂ්ණාවෙන් එක්කෝ ද්වේෂයෙන් එක්කෝ මෝහයෙන්.
එතකොට ඒ තුන එයාගේ ස්වභාවයෙන්ම එයාගේ ගති ලක්ෂණය නිසා ඒක පදනම් කරගෙනම ආපු පීඩා කරදර ටිකක් එයාම භුක්ති විඳිනවා. ඒක අනික් අයටත් දායද කරලා දෙන්න පුළුවන්. එයාමත් විඳිනවා. එතකොට එහෙම ස්වභාවයක්ම තියෙනවා. දැන් මේ අය දුක්ඛාපටිපදා. මොකද ඒ අය හැම වෙලේම මේ තියෙන දුර්වලකම පදනම් කරගෙන හැම වෙලේම කරදරකාරී විදිහට පීඩාකාරී විදිහට වෙහෙසකර විදිහට තමාස්සෙම තමාගේම ස්වභාවය නිසා ඇතිවෙච්ච දුර්වලතාවයන් පදනම් කරගෙන රාග ද්වේෂ මෝහ පදනම් කරගෙන එයා පීඩාවට වෙහෙසටපත් වෙමින් තමයි එයා ඉන්නේ. එතකොට ඊළඟට කියනවා these 5 faculties of this දැන් එයාට තියෙනවා මේ faculties පහක් ඕනෙම පුද්ගලයෙකුට ඇති කරගන්න පුළුවන්. දැන් අර ටික ආවේ තමා තුලින් ආවේ නිසගයෙන්මනේ ආවේ ඉන්ට්‍රින්සිකලි ආවේ ඒක එයාගේ ස්වභාවයමනේ ඒක රාගාධික බව ද්වේෂාධික බව මෝහාධික බව එයාගේ ස්වභාවයමයි නේචර් එක. එතකොට එයාගේ තියෙනවා මේම faculties පහකුත් මොනවද? The faculty of conviction, the faculty of persistence. දැන් සද්ධා ඉන්ද්‍රිය පැහැදෙන සුළු බව විශ්වාස කරන්න පහදින්න පුළුවන් බව කියන එකට කියනවා ශ්‍රද්ධාව කියලා. සද්දින්ද්‍රිය ඒක ඉන්ද්‍රියක් හැටියට දකින. ඉන්ද්‍රියක් කියන එකේ තේරුම මෙතන මේක සක්‍රීය වැඩපිළිවෙලක්. මේක ඉන්ද්‍රියක් වෙන්නේ එහෙමනේ. දැන් ඉන්ද්‍රියක් කියලා එකේ තේරුම මේ ඇක්ටිව් මේ ප්‍රොසෙස් එකක් යන්නේ. එතකොට මේ ශ්‍රද්ධාව කියන එක මේ ඇක්ටිව් ප්‍රොසෙස් එකක් තියෙන්නේ. ඒ කියන්නේ විශ්වාස කරනවා, පහදිනවා, ගැලපෙන්න හැඩ සකස් වෙනවා. එහෙම තියෙන මේ කන්වික්ෂන් එකක්. එයා ඒකට ඇබ්සෝබ් කරගන්න ලෑස්ති. ඒකට අනුගත වෙන්න ලෑස්ති. ඒකට කන්වර්ට් වෙන්න, ඩයිවර්ට් වෙන්න ලෑස්ති. එහෙම තියෙන ස්වභාවයට කියනවා ෆැකල්ටි එකක් කියලා, ඉන්ද්‍රියක් කියලා. ඒක මනසේ තියෙන ඉන්ද්‍රියක් එක්තරා. මනසේ තියෙන එක්තරා ක්‍රියාකාරී කොටසක්. එතකොට ඒ තුලින් එයා අනික් එක්කෙනාව විශ්වාස කරනවා, අනිත් එක්කෙනා කෙරෙහි පහදිනවා, එයත් එක්ක වැඩ කරන්න ලෑස්ති වෙනවා, එයත් එක්ක වැඩ කරන්න එකඟ වෙනවා, එයත් එක්ක සුහද වෙනවා. එහෙම සුහද වෙන්න පුළුවන් කමට තමයි මේ කන්වික්ෂන් කියලා කියන්නේ. අපි සාමාන්‍යයෙන් ශ්‍රද්ධාව කිව්වහම මේ ආගමික කටයුතු කරන බුදුහාමුදුරු ධර්මයේ සංඝයා ගැන තියෙන ශ්‍රද්ධාව කියන අර්ථයෙන් එකපාරට අපේ හිතට එන්නේ. නමුත් ඒ බුද්ධ ධම්ම සංඝ කියන තුන කියන එක අස්සෙත් තියෙන්නේ ওই කාරණේම තමයි. බුද්ධ කියන්නේ අවබෝධය. ධර්මය කියලා කියන්නේ තියරි එක න්‍යාය. එතකොට සංඝ කියලා කියන්නේ එහි ප්‍රායෝගිකත්වයට නගන පැත්ත. එතකොට මේ යම් කිසි ගුරුවරයෙක් කෙරෙහි විශ්වාසය තබලා ඒ න්‍යාය හා ප්‍රායෝගිකත්වයේ ඔස්සේ වැඩ කරන්න ලෑස්ති කියන එක තමයි බුද්ධ ධම්ම සංඝ කියලා කියන්නේ. ඒක පාඩම අපි බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයේ පාලි පොත් ටික හාමුදුරුවෝ කියන අර්ථයක් අපි එකපාරට අපිට හිතවලට එනවා. ඒක අපි අර පුරුදු වෙලා තියෙන හැටි. නමුත් මේක ගුරුවරයා නැත්නම් ශාස්ත්‍රවරයා න්‍යාය හා ප්‍රායෝගිකත්වයේ කියන තුන නෙමේ බුද්ධ ධම්ම සංඝ කියලා කියන්නේ. එතකොට ඒ අංශ තුනට ඇතිවන පැහැදීම මේ සම්මා සම්බුදු පියාණන් ගෞතම බුදුහාඳුරු කියන එකම නෙමෙයි. අනික් උන්වහන්සේ දේශනා කරපු ධර්මයේ පමණක් නෙමෙයි. දැන් අර ඒකනේ කියන්නේ අර සබ්බපාපසා කරනං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝදපනං ඊළඟට තියෙන්නේ මොකද්ද? ඒතම් බුද්ධාන ශාසන. සියලු බුදුවරයන්ගේ අනුශාසනේ ඒකයි. එතකොට ගෞතම බුදුහාරන් විතරක් නෙමෙයිනේ. කාශ්‍යප බුදුහාරන්ගෙත් ඒකනේ, ඊට පෙර හිටපු බුදුහාඳුරන්ගෙත් ඒකනේ.
එතකොට මේ විදිහට මේ ඕනෑම බුදුවරයෙකුගේ අනුශාසනයේ මේකයි. ඒ නිසා මේක විශ්ව න්‍යායක් තමයි අපිට යම් ශාස්තෘවරයෙක් උගන්වන එක කියා දෙන කෙනෙක් එයාගේ න්‍යාය හා ප්‍රායෝගිකත්වය. එතකොට මේ තුල තමයි ත්‍රිවිධ රත්නය කියලා අපි කතා කරන්නේ. එතකොට ඒ තුල යම් කිසි කෙනෙක් යම් පැහැදීමක් ඇති කරගන්න පුළුවන් නම් දැන් අපිට අපි ගානක් හදද්දී ගාන අපිට කවුරු හරි කියා දෙනවා. ඒ ගාන හදන්න සමීකරණය කියා දෙනවා, තියරි කියා දෙනවා. ඊට පස්සේ කියා දීලා ගාන හදන හැටි ප්‍රායෝගිකව අපිට පෙන්වනවා. එතකොට දැන් ඒ වර්ගයේ ඊට පස්සේ තියෙන data මේ සංඛ්‍යා ටික වෙනස් කරලා ඒ වර්ගයේ ගණන් ඕන දහස් ගානක් හදන්න පුළුවන්. එතකොට ඒ කරුණු තුනනේ ඉතින් ආවේ කියා දෙන ගුරුවරයෙක් ඉන්නවා. එයා සමීකරණය කියා දෙනවා, කරන හැටි පිළිබඳව කියා දෙනවා. ඒකට අදාළ වූ ප්‍රායෝගිකත්වයේ ගණන් හදන හැටි කියා දෙනවා. මේ තුන එකතු වුණායින් පස්සේ එයාට පුළුවන් ඒක හදන්න. එතකොට මේ තුන පිළිබඳවම ඉගෙන ගන්න ළමයා විශ්වාස කළොත්, පැහැදීමක් ඇති කරගත්තොත්නේ එයාට ඊට පස්සේ දෙන ගණන් ටික හදන්න පුළුවන් වෙන්නේ. එයා ගුරුවරයාත් ප්‍රතික්ෂේප කළොත්, සමීකරණයත් ප්‍රතික්ෂේප කළොත්, එහි ප්‍රායෝගිකත්වයත් ප්‍රතික්ෂේප කළොත් එහෙම තවදුරටත් එයාට ඒ වර්ගේ ගණන් හදන්න බෑනේ. ඔය වැඩේමයි හැමතැනකම සිද්ධ වෙන්නේ. ඒ නිසා මෙතෙන්දී මේ සද්ධාව කියන එක මම උදාහරණයකින් මම පෙන්වුවේ ළමෙක් ගණක් හැදීම සම්බන්ධයෙන්. ඒ වෙන කෙනෙක් වෙන කර්මාන්තයක් කරද්දී යම් කිසි කෙනෙක් මේ මඩු බාසුන් නැහැ කෙනෙක්, එහෙම නැත්නම් මේ බිල්ඩින් ගොඩනගන කෙනෙක්, ගොඩනැගිලි හදන කෙනෙක්, වෙනත් කාර්මිකයෙක්, වෙනත් ඉංජිනේර කෙනෙක්, වෙන ඕනෑම වෛද්‍යවරයෙක්, ඕනෑම කෙනෙක් මේ න්‍යාය ඔස්සේ තමයි එයා ඉදිරියට වැඩ කරන යන්න ඕන. එතකොට ඒක එයාගේ තියෙන මේ කන්වික්ෂන් එක තුලින් තමයි ඒක සිද්ධ වෙන්නේ. එයාගේ කන්වික්ෂන් එක වීක් වුණොත්, දුර්වල වුණොත් එහෙම එයාට තවදුරටත් ඉස්සරහට තමන්ගේ අදාළ වැඩෙහි ප්‍රවීණෙක් වෙලා ඉස්සරහට යන්න බැරි වෙනවා. ඒ නිසා ඒක ෆැකල්ටි එකක්, ඒක ඉන්ද්‍රියක් ඒක. එතකොට the faculty of persistence. එතකොට වීර්ය, මේක විරි ඉන්ද්‍රිය වෙනවා. සද්දේන්ද්‍රිය, විරි ඉන්ද්‍රිය. එතකොට විරිය කියන එක, වීර්ය කියන එක එහි යෙදෙන්න තියෙන ඕනෑකම. යෙදෙමින් ඉස්සරහට යන්න ප්‍රොසෙස් එක පවත්වාගෙන යන්න එයාගේ තියෙන හැකියාව, possibility එක, capacity එක. එහෙම කරගන්න පුළුවන්කම. ඒ නිසා වීර්ය කියන එක ධර්මයේ ඉතාම අගය කරන දෙයක් ඒක. මොකද එහෙම නැත්නම් එතනම නවතිනවනේ. ඕනම දෙයක් කරන්න පටන් අරගෙන ඒක අපි දැන් යමක් කරන්න පටන් අරන් ඒක ආයුධයේ උපකරණයේ ටූල් එක පැත්තකින් තිබ්බොත් එහෙම තවදුරටත් ඒක වෙන්නේ නැහැනේ මොකද. ඒ ටූල් එක පැත්තකින් තිබ්බා වෙනවා එතකොට. එතන ඒක කෙරෙන්න නම් ඒක ඒ ටූල් එකකින් අදාළ ක්‍රියාව පවත්වාගෙන යන්න ඕනේ. එතකොට ඒ විදිහට ඒක නිරන්තරයෙන්ම දිගින් දිගට ගියොත් තමයි එතන වෙන්නේ. දැන් එන්ජින් එකක් ගලවන්න ගිහලා එක නට් එකක් විතරක් ගලවලා පැත්තකින් තිබ්බා කියලා එන්ජින් එක ගලවන්න හම්බෙන්නේ නැහනේ. ඒකේ තියෙන නට් 25ක් තියෙනවා නම් 25ම ගලවන්න ඕනනේ. ගලවලා ඒක කැලි කරලා හදලා ගන්න එපා. ඉතින් මේක අවසන් වෙනකන් ආයි හයි කරනකන් අඩුපාඩු බලලා තේරුම් අරගෙන ආයි හයි කරනකන් මේක දිගින් දිගටම මේ ප්‍රොසෙස් එක පවත්වාගෙන යන්න එපා. එතකොට ඒක ගියොත්නේ ඒක ඒ කාර්යය එතනදී සිද්ධ වෙන්නේ. එතකොට ඒ නිසා මේ persistence කියන එක විරි ඉන්ද්‍රියක්. ඒක ෆැකල්ටි එකක් වෙනවා. එතකොට ඒක එයා ප්‍රගුණ කරන්න ඕනේ, පුහුණු කරන්න ඕනේ, අභ්‍යාස කරන්න ඕනේ. විරිය පවත්වාගෙන යෑමේ රටාව එයා අභ්‍යාස කරන්න ඕනේ. අර ආරබ්බ ධාතු, නික්කම ධාතු, පරක්කම ධාතු කියලා ඒක තුන් ආකාරයකින් දක්වනවා. ඒ කියන්නේ මේ ඒක කරන්න තියෙන ඕනෑකම ආරම්භ කිරීම, කරගෙන යාම කියන මට්ටම් තුනකින් මේ වීරිය කියන එක කතා කරනවා. ඒ කියන්නේ යමක් පටන් ගන්න ඕනකමක් ඉස්සෙල්ලා තියෙන්න ඕනේ. ඒ ඕනකම විසින්නේ ඒක මෙහෙවන්නේ හැම අදිස්ථානයේ තුලින් ඒක යන්නේ. ඒ නිසා ඕනකමක් කියන එකක් මූලිකව තේමාව හැටියට තියෙනනේ ඕනකම එක කරන්න. ඒ ඕනකමෙන් ඒක කරන්න පටන් ගන්න ඕනේ. නික්කම ධාතු කියන්නේ ඒකයි. පටන් ගන්න ඕනේ. පටන් ගත්ත එක අකණ්ඩව දිගටම තියාගෙන යන්න ඕනේ. එතකොට මේ සෙක්ෂන් තුනකින් තමයි මේ වීර්ය කියන එක යන්නේ ඕනෑම කෙනෙකුගේ ඕනෑම දෙයක් සම්බන්ධයෙන්.
එතකොට ඒ නිසා මේ පර්සිස්ටන්ස් එක මේ පවත්වාගෙන යෑමේ මේ වීර්යය කියන එක ඉන්ද්‍රියක් හැටියට ක්‍රියාත්මක වෙන්නට ඕනේ. එතකොට faculty of mindfulness. එතකොට මේ කරන වැඩේට attention එක තියෙන්න එපා. ඒ ගැන සාවධාන වෙන්න එපා. එතකොට එයාට අර ඕනෑකම ඇති කර ගැනීමයි මේක දිගින් දිගට පවත්වාගෙන යෑමයි ඒකට බාධා වෙන දේවල් වළක්වා ගැනීමයි සඳහා එයා ඇලර්ට් එකේ ඉන්න ඕනේ. එයා සාවධානව ඉන්න ඕනේ. එතකොට ඒක ඉන්ද්‍රියක් ඒක. ඒ සාවධානව ඉඳීම අර කන්වික්ෂන් එකයි පර්සිස්ටන්ස් එකයි පවත්වාගෙන යෑම තමයි මයින්ඩ්ෆුල්නෙස් එකෙන් කෙරෙන්නේ. කන්වික්ෂන් එක තියෙන්න ඕන මේක කෙරෙන්න ඒක මේක ආරම්භ වෙන්න ඒකට පර්සිස්ටන්ස් එක උනොත් තමයි දිගින් දිගට පවතින්නේ. මේ දිගින් දිගට පැවතීම කියන එක හරි නිවැරදි වෙන්නේ අර්ථ සම්පන්නව ඒ පවත්වාගෙන යාම. මේක වැරදි විදිහට කළොත් එහෙම වැඩක් නැහැනේ. ඒක හරි විදිහට පවත්වාගෙන යන්න පුළුවන් වෙන්නේ මයින්ඩ්ෆුල්නස් එකකින්. එතකොට ඊළඟට එහි එකඟතාවය ඒ කියන්නේ කන්වික්ෂන් එකයි පර්සිස්ටන්ස් එකයි මයින්ඩ්ෆුල්නස් එකයි මේ තුනේම ඒකාග්‍රතාවය ආරක්ෂා කර ගැනීම ඇති වෙන්නේ කන්සන්ට්‍රේෂන් සමාධි ඉන්ද්‍රිය. සමාධියෙන් කරන්නේ මේ කලින් කියපු තුනම ආරක්ෂා කරගන්න එක. කන්වික්ෂන් එකයි පර්සිස්ටන්ස් එකයි මයින්ඩ්ෆුල්නස් එකයි ඒ තුනේම නිවැරදි පැවැත්ම ආරක්ෂා කර ගැනීම සිද්ධ වෙන්නේ කන්සන්ට්‍රේෂන් එකෙන් සමාධි ඉන්ද්‍රියෙන්. එතකොට මේක අපි ඕනෑම කෙනෙකුට ඊළඟ අදියරට යන්න මොකක්ද තියෙන්නේ the faculty of discernment. එතකොට ප්‍රඥා පඤ්චේන්ද්‍රියක් වෙනවා. එතකොට ඒ කියන්නේ මේ සියල්ලම හොඳ අවබෝධයකින් යුක්තව හඳුනා ගැනීමකින් යුක්තව පවත්වාගෙන යෑමේ හැකියාව ඇති වෙන්නේ ඩිසර්න්මන්ට් එකෙන් පඤ්චේන්ද්‍රියෙන්. එතකොට මේ ඉන්ද්‍රියන් ටික එතකොට සද්ධා ඉන්ද්‍රිය කන්වික්ෂන් එක විරියේන්ද්‍රිය පර්සිස්ටන්ස් එක මයින්ඩ්ෆුල්නස් එක සතීන්ද්‍රිය ඊළඟට සමාධි ඉන්ද්‍රිය ප්‍රඥේන්ද්‍රිය කියන මේ පහම ඉන්ද්‍රියන් පහ. එතකොට මේ ඉන්ද්‍රියන් පහම එයාගේ දුර්වලභාවයෙන් නම් යුක්ත වෙන්නේ. Because of their weakness, he attains only slowly of immediacy that leads to the ending of the influence. එතකොට දැන් ඔන්න කියනවා දැන් ඔන්න අර ඉස්සෙල්ලා අහපු ප්‍රශ්නෙට උත්තරේ හම්බෙලා තියෙනවා. මොකද්ද? එයාගේ තියෙන ස්වභාවයෙන්ම එයාගේ තියෙන රාගාධික බව, ද්වේෂාධික බව, මෝහාධික බව කියන මේ දුර්ගුණ මේ කරුණු තුන දුර්වල නිසා නැත්නම් ඒ කරුණු තුන බලවත්ව තියෙන නිසා එයා අනවශ්‍ය පීඩාවකට වෙහෙසකට ඩිස්ට්‍රෙස් එකකටපත් වෙනවා. ඒ අතරේ මෙයාගේ මේ ඉන්ද්‍රියන් පහත් වීක් වෙලා තියෙන දුර්වල වෙලා තියෙන. එයාගේ ශ්‍රද්ධාව දුර්වලයි, වීර්ය දුර්වලයි, සතිය දුර්වලයි, සමාධිය දුර්වලයි, ප්‍රඥාව දුර්වලයි. දැන් ඒ නිසා මොකද වෙන්නේ? එයාට අදාළ කාරණය හරියට තේරුම් ගන්න, අවබෝධ කරගන්න, හඳුනා ගන්න එයාට බෑ. ඒ නිසා එයාගේ නිරන්තරයෙන්ම තියෙන්නේ ඒ ස්වභාවය. මේ ඉමීඩියසි කියලා කියන්නේ ඒකට පාලි වචනේ ආනන්තරික කියන එක. ඉමීඩියසි කියන එක. He attains only slowly the immediacy that leads. එතකොට ඒ නිසා අනන්තරිකව ඒ කියන්නේ අතොරක් නැතුව දිගින් දිගටම අඛණ්ඩවම අතොරක් නැතුවම එයාගේ අර ආශ්‍රවයන් දුරු කිරීමේ කාර්ය සිද්ධ වෙන්නේ නැහැ. දැන් මෙතන මේ නිර්වාණ අවබෝධය සම්බන්ධයෙන් විමුක්තිය සම්බන්ධයෙන් අදාළ කරලානේ මෙතෙන්දි කතා කරන්නේ. එතකොට ඉන්ෆ්ලුවන්ස් එන්ඩ් කරන්න අවසන් කරන්න අදාළ දේ මෙයා තුළ සිද්ධ වෙන්නේ නැහැ. මොකද මේ ස්වභාවයෙන්ම යාගේ තියෙන රාග ද්වේෂ මෝහත් බලවත් වැඩි. ඒ වගේම එයා විසින් ගොඩනගා ගත යුතු පුරුදු පුහුණු කළ යුතු අභ්‍යාස කරලා වැඩි දියුණු කරගත යුතු ඉන්ද්‍රියන් පහ ශක්තිමත් වෙලත් නැහැ.
ඒ නිසා අර ස්වභාවයෙන් ලැබෙන එක ශක්තිමත් වෙලා නැහැ. එයාගේ ඕනකමින් උත්සාහයෙන් සංවර්ධනය කරගත යුතු ඉන්ද්‍රියන් පහ ශක්තිමත් වෙලත් නැහැ. ඒ නිසා එයාට කියනවා දුක්ඛා පටිපදා දන්දා විඤ්ඤා කියලා. දුක්ඛා පටිපදා දන්දා විඤ්ඤා කියලා. එතකොට එයාගේ ප්‍රතිපදාවත් එයාගේ දුර්වලයි, වෙහෙස කරයි, පීඩාකාරී තත්වයක ඉන්නේ. ඒ වගේම එයාගේ හඳුනා ගැනීමේ තත්ත්වයක් අභිඥාවත් දන්ද මට්ටමේ තියෙන්නේ, පහළ මට්ටමේ තියෙන්නේ, දුර්වල මට්ටමේ තියෙන්නේ, බොඳ වූ මට්ටමක, වෙහෙස කර මට්ටමක තමයි තියෙන්නේ. අන්න එයා තමයි එතකොට දුක්ඛා පටිපදා දන්දා විඤ්ඤා කියන වර්ගයට අයිති වෙන එක්කෙනා. ඒතර එයාට ස්වභාවයෙන්ම අර පෙර භවයේ ඉඳන් ආපු රාග ද්වේෂ මෝහ පදනම් කරගත සාංශාරික ප්‍රවෘත්තියක් තියෙනවනේ එයාගේ. මොකද මම එහෙම කියන්නේ දැන් මේකට කියන එක හේතුවක් තමයි දැන් අපි දන්නවානේ සම්මා අපි ගම්මුකෝ දහම තුළින්ම උදාහරණේ. එතකොට අපි බුදු පියාණන් වහන්සේ ගැන අපි කතා කරන්නේ බෝධිසත්වයන් වහන්සේ කියලානේ. එතන මේ බෝධිසත්වයන් වහන්සේ අනන්ත වූ දීර්ඝ වූ සංසාරයක පෙරුම් පිරමින් ආවනේ. එතන මේ පෙරුම් පුරමින් ආපු බෝධිසත්වයන් වහන්සේ එක එක පාරමිතාවෙන් පාරමිතාව සම්පූර්ණ කරමින් මේ මොකද්ද අදහස් උනේ මේ රාග ද්වේෂ මෝහ තුන තියෙන බලවත්කම අඩු කර ගැනීම, ඒවා දුර්වල කරමින් මේ ආපු තැනැත්තානේ මේ බෝධිසත්වයෝ කියලා හඳුන්වන්නේ. ඒවා එන්න වැඩි වුණා නම් එහෙම අවසානයේදී බුදු වෙන්න බැරි වෙනවනේ. අවසානයේදී බුදු වෙන භවයේ දක්වාම සිද්ධාර්ථ කුමාරයා වශයෙන් උපදින තත්වයේ දක්වාම ආපු ගමනේ අර පෙරුම් පිරීම් තුලින් මොකද්ද උනේ? රාග ද්වේෂ මෝහයන් දුර්වල කරමින් ඒවයේ තියෙන බලවත්කම අඩු කර ගනිමින් තමයි ඇවිල්ලා අවසානයේදී සම්මා සම්බුදුරෙකු බවට පත් උනේ. එතකොට දැන් අපේ එහෙම වෙලා නැත්නම් මොකද වෙන්නේ? අර රාග ද්වේෂ මෝහ අපේ බලවත් ලෙස තියෙන නිසා ඒව තුලින් අපි අනවශ්‍ය කරදර, ගැටලු, ප්‍රශ්න මහා ගොඩක් ඇති කරගන්නවා. ඒ මැද්දේ අපට අර ඉන්ද්‍රියන් පහේ ක්‍රියාකාරීත්වයත් එච්චර ශක්තිමත් නැති වුණාම ඉතුරු ටික තේරෙන්නේ නැතු යනවා. මේ නිසා දුක්ඛා පටිපදා දන්දා විඤ්ඤා තත්වයටපත් වෙන්නේ ඒ බඳු වර්ගයේ අය. දැන් අර අහපු ප්‍රශ්නෙට උත්තරේ ආවනේ පහසුවෙන්ම නේද? එහෙමයි ස්වාමීන් වහන්සේ. අර ඥානය ගැන අහපු එකනේ, ප්‍රඥාව ගැන අහපු එකනේ. ඔව්. තේරුණා ස්වාමීන් වහන්සේ. Thank you. බොහොම ස්තුතියි. ස්වාමීන් වහන්සේ අපිට මෙහෙම කියන්න පුළුවන්ද? ඒ කියන්නේ දැන් ලෝභ, දෝෂ, මෝහ පැත්තෙන් එන දේවල් අඩු කරන්න අවශ්‍යයි. මේ conviction, persistent, mindfulness, concentration, discernment කියන ඒ පහ සංවර්ධනය කරන්න ඕනේ. කියන්න පුළුවන්ද? ඔව්. ඒක තමයි වෙන්න ඕනේ. දැන් අර රාග දේශ මොහොල තියෙන බලවත්කම අඩු වෙන්න එපා. ඒක අඩු වෙලා මේ ඉන්ද්‍රිය පංච ඉන්ද්‍රිය ශක්තිමත් වෙන්න එපා. එතකොට ඒක ශක්තිමත් වුණොත් අර රාග දේශ මොහොත් අර පැත්තෙන් අඩු වෙන්නත් ඒක උදව් වෙනවා. ඔව් mindfulness එකෙන්නේ ලෝභ දෝෂ මොහ අඩු වෙන්නේ නේද? අඩු වෙන්න උදව් වෙන්නේ ඒකෙන්නේ. ඔව්. හොඳයි. දෙක එකිනෙකට සම්බන්ධයි. එකිනෙකට පරායත ඉන්ටර්ඩිපෙන්ඩන්සි එකක් තියෙනවා මේ දෙක අතරේ. මේ ඉන්ද්‍රියන් පහ මේ හරියට ශක්තිමත් වෙන්නකොට රාග ද්වේෂ මෝහ අඩු වෙන්න උදව් වෙනවා. රාග ද්වේෂ මෝහ යම් ප්‍රමාණයක ඕනම කෙනෙක් යම් රාත් වෙලා නැත්නම් ඕනම කෙනෙක් යම් ප්‍රමාණයකට තියෙනවානේ. ඒ තියෙන ප්‍රමාණය මේවා තුලින් අඩු වෙන්නේ නැත්නම් එහෙම ඉතින් තියෙන ප්‍රමාණය තවත් වැඩි වෙවි තියෙනවා මිසක් මුකුත් වෙන්නේ නැහැ. ඔව් ඉතින් අර ප්‍රථම අර ලෝභ දෝෂ මෝහ කියන දේවල් අපි පුළුවන් තරම් ජීවිතේ අපි අඩු කර ගන්න ඕනේ. අනික අර ඉන්ද්‍රියන් සම්බන්ධ ඒ පස් කොටස් වශයෙන් මේ සඳහන් කරපු මේ ෆැකල්ටිස් නේවට කියන්නේ සිංහලෙන් කොහොමද කියන්නේ ෆැකල්ටිස් වලට? ඉන්ද්‍රිය හරි ඔව්. ඒවා අපි තවත් දියුණු කරන්න ඕනේ නේද? දියුණු කර ගන්න ඕනේ. හරි.
එතකොට මේක තමයි පළවෙනි වර්ගයේ පුද්ගලයා නැත්තම් එක වර්ගයක පුද්ගලයා හැටියට හඳුන්වන්නේ බඳු මේ වර්ගයේ අය ඉන්නවා කියලා. ඒ බඳු මානසිකත්වයක් තියෙන අය. මෙතෙන්දී අර අපි පැහැදිලි වෙච්ච දේ තමයි ස්වභාවයෙන්ම යාගේ තියෙන රාග ද්වේෂ මොහකම කියන එක එයාට භවයෙන් දිගින් දිගටම ඇවිල්ලා මේ වන විට තියෙන తත්වය එයාට මේ ෆැකල්ටිස් සංවර්ධනයේ නොවීම නිසා අර තිබිච්ච අඩුපාඩුකම් හදාගන්න යාට ඉඩක් හම්බෙන්නේ නැහැ. ඒව මැද්දේ දුර්වල කෙනෙක් හැටියටම ඉන්නවා. ඒ නිසා එයාගේ ප්‍රඥාව, එයාගේ අවබෝධය, හඳුනා ගැනීමේ ශක්තිය දුර්වල මට්ටමකට පත් වෙනවා. එතකොට ඒ නිසා එයා බොහොම වෙහෙසට පත් වෙන, කරදරයට පත් වෙන කෙනෙක් බවට අනිවාර්යයෙන්ම පත් වෙනවා. ඒක තමයි මෙතෙන්දී කතා කළේ. මට එක විනාඩියක් දෙන්න පොඩ්ඩක් මම ආපහු ගන්නම්. ඔහොම විනාඩියකට මම නවතින පොඩ්ඩක් කොහොම ලයින් එක තියෙනවා. මට විනාඩියක් දෙන්න. හරි. Thank you for waiting for me. එතකොට මේ දෙවෙනි අවස්ථාව ඊට පස්සේ කතා කරනවා. And which is painful practice with quick intuition. Painful practice with quick intuition. There is the case where a certain individual is normally of an intensely passionate nature. He perpetually experiences pain and distress born of passion, or he is normally of an intensely aversive nature. He perpetually experiences pain and distress born of aversion, or he is normally of an intensely deluded nature. He perpetually experiences pain and distress born of delusion. These five faculties of his, the faculty of conviction, the faculty of persistence, the faculty of mindfulness, the faculty of concentration, the faculty of discernment, appear intensely. Because of their intensity, he attains quickly the immediacy that leads to the ending of the influence. This is called painful practice with quick intuition. එතකොට මේක පාලියෙන් කියනවා කතමාච භික්කවේ දුක්ඛා පටිපදා කිප්පා විඤ්ඤා ඉද භික්කවේ ඒකච්චෝ පකතියාපි තිබ්බරාග ජාතිකෝ හෝති අභික්කනං රාගජං දුක්ඛං දෝමනස්සං පටිසංවේදේති පකතියාපි තිබ්බ දෝෂ ජාතිකෝ හෝති අභික්කනං දෝෂජං දුක්ඛං දෝමනස්සං පටිසංවේදේති.
පකතියාපි තිබ්බ මෝහ ජාතිකෝ හෝති අභික්කනං මෝහජං දුක්ඛං දෝමනස්සං පටිසංවේදේති තස්සිමානි පංචේන්ද්‍රියානි අදිමත්තානි පාතු භවಂತಿ සද්දීන්ද්‍රියං විරීන්ද්‍රියං සතීන්ද්‍රියං සමාධීන්ද්‍රියං පඤ්ඤේන්ද්‍රියං සෝ ඉමේසං පංචන්නං ඉන්ද්‍රියාණං අදිමත්තත්තා කිප්පං ආනන්තරියං පාපුනාති ආසවානං khයාය අයං උච්චති භික්ඛවේ දුක්ඛාපටිපදා කිප්පා විඤ්ඤා. එතකොට මම හිතන්නේ දැන් අපිට ලේසි අපි මෙතෙක් මේ වන විට දැන් කතා කරලා තියෙන්නේ මේ ආන්සර් තුන පිළිබඳව. ඒ කියන්නේ දැන් මෙතෙන්දි කතා කරන්නේ painful practice with quick intuition එක කියන්නේ දුක්ඛා පටිපදා කිප්පා විඤ්ඤා කියලා මෙතෙන්දි කියන්නේ. එතකොට මෙතෙන්දි අපි ඉස්සෙල්ලා කතා කළානේ අර විදිහටම එයා පැෂනේට් නේචර් එකක් තියෙනවා, එයාගේ ඉන්ටෙන්ස්ලි පැෂනේට් නේචර් එක තියෙනවා, එයාගේ ඉන්ටෙන්ස්ලි අවසිව් නේචර් එක තියෙනවා, ඉන්ටෙන්ස්ලි ඩිලූඩඩ් නේචර් එක තියෙනවා. එතකොට රාග දේශ මෝහ කියන එක ස්වභාවයෙන්ම එයාට හිමි වෙච්ච ලක්ෂණයන් හැටියට එයා තුළ තියෙනවා. අපි මේක ඉස්සෙල්ලා දැන් කතා කරලා ඉතින් නැවත ආයෙ පැහැදිලි කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. එතකොට එයා නිතරම මේ කරුණු නිසා එයා හැම වෙලේම වේදනාවට පීඩාවට වෙහෙසටපත් වෙනවා. දැන් මෙයාගේ තියෙනවා 5 faculties. ඒවා faculty of conviction, faculty of persistence, faculty of mindfulness, faculty of concentration, the faculty of discernment appear intensely. එතකොට මෙයාගේ මේ faculties හොඳින් ක්‍රියාත්මක වෙනවා, ශක්තිමත්ව බලගැන්විලා ක්‍රියාත්මක වෙනවා. එතකොට because of their intensity ඒව නැවත නැවත ඒ ශක්තියෙන් නැවත නැවත මෙයාගේ මතුවෙන නිසා he attains quickly the immediacy that leads to the ending of the influence. දැන් එයාට අර ඒ ස්වභාවය ආනන්තරික වශයෙන් නිතර නිතර එයාගේ හිතට බලපාමින් තියෙන නිසා එයාට ආසවයන් ක්ෂය කරන්න පුළුවන්කම ලැබෙනවා. එතකොට ඒක painful practice with quick intuition කියලා දුක්ඛා පටිපදා කිප්පා විඤ්ඤා කියන තත්වයට මේ වර්ගයේ කෙනෙක් බවට පත් වෙනවා. දැන් මේක දැන් මෙතෙන්දී අපි මේ ඉන්ෆ්ලුවන්ස් ආශ්‍රව මේ ප්‍රහාණය කිරීම සම්බන්ධයෙන් හැටියටනේ මෙතන දැන් මේ වචනාර්ථයෙන් දක්වලා තියෙන්නේ. එහෙම මේක ඉහළම තත්වයේ තියෙන එකටනේ අපි උදාහරණයට ගන්නෙ. මේකයි අරමුණ ඉලක්කය කියලා. එතකොට ඉම්මෙහා වෙන කවර හෝ තත්වයකදී උනත් ඕනෑම තත්වයකදී මේ ස්වභාවය අපිටත් අදාළ වෙනවා. දැන් ඒ කියන්නේ අපි ළඟ තියෙන රාග ද්වේෂ මෝහ වල තියෙන මූලික ස්වභාවය පදනම් කරගෙන අපි ඊළඟට අපේ තියෙන ඉන්ද්‍රියන්හි ශක්තිමත් බව ඒවා බලගැන්විලා ඒවා මනවින් ක්‍රියාත්මක වෙන ස්වභාවයට පත් වෙනකොට අපිට මේ පරිසරය අපට අදාළ වෙන දේවල් අපට ඇති වෙන ගැටලු හඳුනා ගන්න ඒවා පරීක්ෂා කරලා ඒවට අදාළ පිළිතුරු සපයා ගන්න පහසුකම අපිට ලැබෙනවා. දැන් අපි සාමාන්‍යයෙන් කතා කරමුකෝ අපි ගෙදරක ඇති වෙන ගැටලුවක් ප්‍රශ්නයක් කියලා. ඒ ගැටලුව සම්බන්ධයෙන් ඒ ගැටලුවක් ඇති වෙන්නේ රාග දේශ මොහ මූලික වෙලා හින්දානේ එතන ගැටලුව මතුවෙන්නේ. නමුත් ඒතනත්තාගේ ශ්‍රද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියන මේ ගුණාංග වල යම් සංවර්ධනයක් තියෙනවා නම් දියුණුවක් තියෙනවා නම් එයාට අනිත් එක්කෙනා කෙරෙහි කරුණාව දක්වන්න, දයාව පෙන්වන්න, සමාව දෙන්න, මේ එළඹෙන යම් යම් බාධාවන්ට මූණ දීමේ ශක්තිය ඇති කරගන්න, ඒවා දරා ගන්න හැකියාව. එතන මේ ස්වභාවයන් මත එයාට එතන තවදුරටත් ගැටලුවක් නැති තත්වයට පත් කරගන්න පුළුවන්කම එනවා. එහෙම නැත්නම් එහෙම තියෙන ගැටලුව තව තවත් වර්ධනය කරගෙන අර ඒවයි තියෙන දුර්ලභකම නිසා අර මුලින් කියපු තත්වය දුක්ඛාපටිපදා දන්දා විඤ්ඤාස ස්වභාවයට පත් වෙන්න පුළුවන්. එයාගේ ප්‍රශ්නේ දිගින් දිගට ගැටලුවක් කරගෙන වෙහෙසටපත් වෙමින් ඉන්න කෙනෙක් බවට පත් වෙන්න පුළුවන්. එතකොට මේක තීරණය වෙන්නේ එයාගේ
ඇතුලේ එයාට මතු කරගෙන දියුණු කරගන්න පුළුවන් ශක්තියින් වන මේ ඉන්ද්‍රියන් පහේ ක්‍රියාකාරීත්වය එයා තුල තියෙන ස්වභාවය තමයි. එතකොට මේවා අපි හඳුනන්නේ ඉන්ද්‍රිය ධර්ම හා බල ධර්ම කියලා. ඒතර ඒ ගැන මම වචනයක් කියන්නම්. මේවා එක පැත්තකින් ඉන්ද්‍රිය වෙන අතර ඊට පස්සේ බල ධර්ම බවට පත් වෙනවා. දැන් සත්‍තිස් දිපාසික ධර්මවලදී ඉන්ද්‍රිය ධර්ම බල ධර්ම හැටියට මේක දක්වන්නේ. එතකොට ඉන්ද්‍රියක් කියලා කියන්නේ ක්‍රියාස්ථානයේ තියෙද්දී මේකට කියනවා ඉන්ද්‍රිය ධර්මයක් කියලා. කියන්නේ ශ්‍රද්ධාව, විරිය, සති, සමාධි, ප්‍රඥා කියන පහ ෆැකල්ටිස් හැටියට ක්‍රියාත්මක ස්වරූපයෙන් තියෙද්දී අපි කියනවා ඒකට ඉන්ද්‍රිය ධර්ම කියලා. එතකොට ඒවා යම්කිසි පුද්ගලයෙකුගේ මනස තුල මනවින් තහවුරු වුණාම ඒකට කියනවා අපි බලයක් කියලා, බල ධර්ම කියලා. එතකොට එයා ගැන ශ්‍රද්ධාව, අචල වූ ශ්‍රද්ධාවක් තියෙනවා. එයාගේ වීර්ය ස්ථාවර වෙලා තියෙනවා. එයාගේ සතිය ස්ථාවර වෙලා තියෙනවා. එයාගේ සමාධිය ස්ථාවර වෙලා තියෙනවා. එයාගේ ප්‍රඥාව ස්ථාවර වෙලා තියෙනවා. එම ස්ථාවර මට්ටමකට, ශක්තිමත් මට්ටමකට ආවහම අපි ඒකට කියනවා බල ධර්මයක් කියලා. මේවා ඔක්කොම මිනිස් මනසක ඇතිවෙන ස්වභාවයන්. මිනිස් මනසක සක්‍රීය ස්වභාවයන්. ඒ නිසා මේක සයිකොලොජි එකක් මෙතන තියෙන්නේ. එක පැත්තකින් රාග දේශ මොහ කියන එකත් අපේ මනසෙන් අපට උරුම වෙච්ච දේවල්. ඇඟේ දේවල් නෙවෙයිනේ ඒක. රාග දේශ මොහ කියන එක අපේ මනසින් දිගු කාලින සංසාරේ සැරිසරමින් අපි උරුම කරගත්ත, හිමි කරගත්ත දෙයක් නේ රාග දේශ මොහ කියන එක. ඒකේ තියෙන බලවත්කමේ ප්‍රමාණය එක පැත්තකින්. ඊට පස්සේ යම් කිසි කෙනෙකුට මේ ශ්‍රද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා කියන එක කල්යාණ මිත්‍ර සේවනයකින් එයා තුළම ඇතිවන අර මේ සම්බෝධි පරායන පැත්තට යොමු වීම තුලින් ඇතිවන දෙයක් නේ. ඒක අර මාර පාර්ශවීය දේවල් වලින් මිදිලා අවබෝධයේ පැත්තට යොමු වුණාම තමන්ට ලැබෙන ප්‍රතිලාභයක් නේක. ඒතර යම් කිසි කෙනෙකුට ඒ ස්වභාවයන් මතු කරගන්න පුළුවන්කම තිබුණොත් යම් ප්‍රමාණයකට මේකට 100%ක්ම ඉහළම මට්ටමින් නොවෙන්න පුළුවන්. නමුත් යම් ප්‍රමාණයකට ශ්‍රද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා එයාගේ ගොඩනගා ගන්න පුළුවන් නම් ඒ ගොඩනගා ගැනීමට සාපේක්ෂව එයාට කරදර විඳින්න තියෙන ප්‍රමාණය අඩු කරගන්න පුළුවන්. එයාට දුකින් ඉන්න ප්‍රමාණය අඩු කරගන්න පුළුවන්. එයා වෙහෙසටපත් වෙන ප්‍රමාණය අඩු කරගන්න පුළුවන්. ඒ නිසා අර ස්ට්‍රෙස් ඩිස්ට්‍රෙස් කියලා හඳුන්වන මානසික ආතතීන්, වෙහෙසකර තත්වයන්, දුක්ඛ දෝමනස්යන් මොනවා හරි තියෙනවා නම් ඒව අඩු කරගන්න එයාට ශක්තිය ලැබෙනවා මේ ඉන්ද්‍රියන් පහේ සංවර්ධනයට සාපේක්ෂව. ඒක හැම විටම ඒ ඉන්ද්‍රියන් පහේ සංවර්ධනයට සාපේක්ෂවයි සිද්ධ වෙන්නේ. ඒක දුර්වල වුණොත් එහෙම ඊට අදාළව මේ පුද්ගලයා වෙහෙසටපත් වෙනවා. මොකද තියෙන දේ තේරුම් ගන්න බෑනේ. දැන් යම් කිසි කෙනෙක් අපි කියමුකෝ මත් වෙන දේවල් වලට යොමු වෙලා, අබ්බැහි වෙලා ඒ වස්සේම ඉන්න කෙනෙක් බවට පත් වුණොත් මද්ද්‍රව හෝ ද්‍රව්‍ය ඒකට ගියොත් එහෙම එයාගේ සියලු වටිනාකම්, ආර්ථික වටිනාකම්, සමාජීය වටිනාකම්, මානසික වටිනාකම්, ආධ්‍යාත්මික වටිනාකම් සියල්ල නැති කරගන්න පුළුවන්. එහෙම ඕන තරම් දෙනා නැති කර ගන්නවනේ. එතකොට ඒක නැති කර ගන්නේ මේ සද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා නැති හින්දානේ. නැති කියන්නේ අඩු හින්දානේ. එතකොට ඒක අඩුවීම නිසා එයා මත්ද්‍රෝහෝ ද්‍රව්‍ය වලට යොමු වෙන්න පුළුවන්, සම්බන්ධ වෙන්න පුළුවන්. එතකොට ওই විදිහට අපි ධර්මයේ දක්වන ඉති දුත්තෝ, සුරා දුත්තෝ, අක්ඛ දුත්තෝ ච යෝනරෝ ලද්දන් ලද්දන් විනාශේති තම් පරාභවතුමක පරාභව සූත්‍රය කියන්නේ. ස්ත්‍රී දූර්ත වීම මත් වෙන දේවල් වලට සූදුවට. මේ තුනෙන් තමයි යම් කිසි කෙනෙකුට Taman සතු දේවල් සියල්ල නැති කරගන්න පුළුවන් මාර්ග තුන. ලද්දන් ලද්දන් විනාශේදීලා හම්බෙන හැම දෙයක්ම නැති කරගන්න පුළුවන් මේ ක්‍රමයට ඔස්සේ ගියොත් එහෙම. ඒතර ඒ නිසා ඒක වෙන්නේ මේ ඉන්ද්‍රියන් පහේ තියෙන ශක්තිමත් භාවය අඩු වීම නිසානේ. ඒ නිසා යම් කිසි කෙනෙකුගේ gedara ගැටලුවක් වෙන්න පුළුවන්. සේවාස්ථානයේ ගැටලුවක් වෙන්න පුළුවන්. ඥාතීන් අතර, මිත්‍රයන් අතර ගැටලු සම්බන්ධ දෙයක් වෙන්න පුළුවන්.
මේ කවර හෝ ආකාරයක ගැටලුවකදී බලපාන්නේ මේ කියපු තත්ත්වය. ඒතර ඊට අදාළව තමයි එයා වෙහෙසටපත් වෙනවද නැත්නම් සුවයෙන් පහසුවෙන් ඉන්නවද කියන එක තීරණය වෙන්නේ. මුත් කියන්න එහෙම තියනවද? And which is pleasant practice with slow intuition. There is the case where a certain individual is normally not of an intensely passionate nature. He does not perpetually experience pain and distress born of passion, or he is normally not in an intensely aversive nature. He does not perpetually experience pain and distress born of aversion, or he is normally not of an intensely deluded nature. He does not perpetually experience pain and distress born of delusion. These 5 faculties of his, the faculty of conviction, the faculty of persistence, the faculty of mindfulness, the faculty of concentration, the faculty of discernment, appear weakly. Because of their weakness, he attains only slowly of immediacy. That leads to the ending of the influence. This is called pleasant practice with slow intuition. කතමාච භික්කවේ සුඛා පටිපදා දන්දා විඤ්ඤා ඉද භික්කවේ ඒකච්චෝ පකතියාපි න තිබ්බ රාග ජාතිකෝ හෝති නා භික්කනං රාගජං දුක්ඛං දෝමනස්සං පටිසංවේදේති පකතියාපි න තිබ්බ දෝස ජාතිකෝ හෝති නා භික්කනං දෝසජං දුක්ඛං දෝමනස්සං පටිසංවේදේති පකතියාපි න තිබ්බ මෝහ ජාතිකෝ හෝති නා භික්කනං මෝහජං දුක්ඛං දෝමනස්සං පටිසංවේදේති තස්සිමානි පංචින්ද්‍රියානි මුදූනි පාතු භවಂತಿ සද්දින්ද්‍රියං පඤ්චේන්ද්‍රියං සෝ ඉමේ සම්පංචන්නං ඉන්ද්‍රියාණං මුදුත්තා දන්දං අනන්තරියං පාපුනාති ආසවානං khයාය අයං උච්චති භික්කවේ සුඛාපටිපදා දන්දා විඤ්ඤා. දැන් මෙතෙන්දී අපි කතා කළා අර විදිහටම මේකෙදි මෙයාගේ pleasant practice with slow intuition. එතකොට මෙයා සුඛාපටිපදායගේ. ඇයි සුඛාපටිපදා වෙන්නේ? මෙයාගේ රාග, ද්වේෂ, මෝහ කියන මේ මානසික තත්වයන් ස්වභාවයෙන්ම බලවත් නැහැ. Normally not of an intensely passionate nature, not of an aversive, ඒ වගේම not delusion. එතකොට මේ විදිහට මේ රාගදේශ මෝහ බලවත් නැති නිසා එයාට ඒව ඇසුරු කරගෙන ගැටලු ප්‍රශ්න ඇති වෙන්න හේතුවක් නැහැ. ඒ නිසා එයා ස්වභාවයෙන්ම නිතර කරදරයටපත් වෙන, පීඩාවටපත් වෙන, වෙහෙසටපත් වෙන කෙනෙක් නෙමෙයි. ඒ නිසා එයාගේ ප්‍රතිපදාව සුඛා වෙනවා, පහසු වෙනවා. බොහෝම පහසුවෙන් නිස්කලංකව සැහැල්ලුවෙන් ජීවත් වෙන කෙනෙක් බවට පත් වෙනවා. ඒ වගේම දැන් එහෙම වුණාට එයාගේ ගැටලුවක් තියෙනවා. එයාගේ ඉන්ද්‍රියන් එච්චර ශක්තිමත් නැහැ. එයා රාගදේශ මොහ වලින් එච්චර බලවත් නැහැ. ඒ වුණාට සද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියන ඉන්ද්‍රියන් එච්චර බලවත්ව ශක්තිමත්ව නැගීట్లా නැහැ. ඒ නිසා එයාගේ පැවැත්මේ ගැටලුවක් නැහැ. එයා සුවයෙන් පහසුවෙන් ඉන්නවා. නමුත් යම් දේවල් වලදී අවබෝධ කර ගැනීම සම්බන්ධයෙන්, වටහා ගැනීම සම්බන්ධයෙන් එච්චරම ශක්තිමත් බවක් එයාගේ නැහැ. ඒ නිසා අනවශ්‍ය විදියට අපහසුයෙන් ඉන්නවා. නමුත් ගැටලු ප්‍රශ්න වලට ලේසියෙන් හසු වෙන්න, වෙහෙසටපත් වෙන්න පුළුවන්. අර ආශ්‍රවයන් දුරු කර ගැනීමේදීත් එයා එච්චරම සාර්ථක කෙනෙක් බවට පත් වෙන්නේ නැහැ. ඒ නිසා එයා සුඛාපටිපදා දන්දා විඤ්ඤා වෙනවා. එයාගේ අවබෝධ ශක්තිය එච්චරම හොඳින් ලස්සන පහසුවෙන් ඉන්නවා. හැබැයි එයාගේ ගෙවල් දොරවල් වල කටයුතු, සේවා ස්ථානයේ කටයුතු, තමන්ගේ ආර්ථික කටයුතු, සමාජීය කටයුතු ඔක්කොම හොඳට පවත්වාගෙන යනවා. සාමාන්‍ය හොඳ ලස්සන මට්ටමකින් තියෙනවා. නමුත් අවබෝධ මට්ටමින් එච්චර ශක්තිමත් නැහැ.
එයා ඉක්මනින්ම වෙහෙසටපත් වෙන්න කරදරයටපත් වෙන්න පුළුවන්. And which is pleasant practice with quick intuition. There is the case where a certain individual is normally not of an intensely passionate nature. He does not perpetually experience pain and distress born of passion, or he is normally not of an intensely aversive nature. He does not perpetually experience pain and distress born of aversion, or he is normally not of an intensely deluded nature. He does not perpetually experience pain and distress born of delusion. There are 5 faculties of his: the faculty of conviction, faculty of persistence, faculty of mindfulness, the faculty of concentration, the faculty of discernment appear intensely. Because of their intensity, he attains quickly the immediacy that leads to the ending of the influence. This is called pleasant practice with quick intuition. කතමාච භික්කවේ සුඛා පටිපදා කිප්පා විඤ්ඤා ඉද භික්කවේ ඒකච්චෝ පකතියාපි න තිබ්බ රාග ජාතිකෝ හෝති නාභික්කනං රාගජං දුක්ඛං දෝමනස්සං පටිසංවේදේති පකතියාපි න තිබ්බ දෝස ජාතිකෝ හෝති නාභික්කනං දෝසජං දුක්ඛං දෝමනස්සං පටිසංවේදේති පකතියාපි න තිබ්බ මෝහ ජාතිකං හෝති නාභික්කනං මෝහජං දුක්ඛං දෝමනස්සං පටිසංවේදේති තස්සිමානි පංචේන්ද්‍රියානි අධිමත්තානි පාතු භවಂತಿ සද්දේන්ද්‍රියං විරීන්ද්‍රියං සතීන්ද්‍රියං සමාධීන්ද්‍රියං පඤ්ඤේන්ද්‍රියං සෝ ඉමේසං පංචන්නං ඉන්ද්‍රියාණං අධිමත්තත්තා කිප්පං ආනන්තරියං පාපුනාති ආසවානං කයය අයං උච්චති භික්කවේ සුඛා පටිපදා කිප්පා විඤ්ඤා ඉමාකෝ භික්කවේ චතස්සෝ පටිපදා විද්‍තිය. එතකොට ඊළඟට අවසාන එක කියනවා එයත් සුඛා පටිපදා. ඒ කියන්නේ යාගේ ස්වභාවයෙන්ම තෘෂ්ණාව දේශය මෝහය බලවත් නැහැ. ඒ නිසා අනවශ්‍ය විදියට කරදරයට පීඩාවට නිතර වෙහෙසටපත් වෙන්නේ නැහැ. ඒ වගේම යාගේ ඉන්ද්‍රියන් 5 ශක්තිමත්. එතකොට සද්ධා විරිය සති සමාධි ප්‍රඥාවන් බලවත් විදියට තියෙනවා ශක්තිමත්. ඒ නිසා එයාට ඕනෑම ප්‍රශ්නයක් පහසුවෙන්ම විසඳ ගන්න පුළුවන්. ප්‍රශ්න ඔස්සේ වෙහෙසටපත් වෙලා තැවෙන්න පීඩාවටපත් වෙන්න ස්ට්‍රෙස් වෙන්න ඩිස්ට්‍රෙස් වෙන්න එයාට හේතුවක් නැහැ. ඉක්මනින්ම එන ප්‍රශ්නය විසඳා ගන්නවා. ඒවා විනිවිද දකිනවා. ඒවා යෝනිසෝ මනසිකාරයෙන් විසඳා ගන්නවා. කල්පනා කරලා විසඳා ගන්නවා. ඒ නිසා එයා වෙහෙසටපත් වෙන්නේ නැහැ. එහෙම එක්කෙනාට කියනවා සුඛා පටිපදා කිප්පා විඤ්ඤා කියලා. පහසුවෙන් සුවයෙන් එයාගේ සියලු කටයුතු කරගෙන යනවා. ඒ වගේම ඕනෑම දෙයකදී වහා අවබෝධයටපත් වෙන කෙනෙක් බවට පත් වෙනවා. ඒ බඳු කෙනෙක් අර ආශ්‍රවයන් තමාව පීඩාවට වෙහෙසටපත් වෙන මේ සංසාර ගමනේදී දුක්ඛ දෝමනස්යන්ට තමාපත් කරන දේවල් වලින් ඉක්මනින්ම මිදිලා සුවයට පහසුවටපත් වෙන නිවුණු කෙනෙක් බවට පත් වෙන කෙනෙක් බවට පත් වෙනවා. These are the 4 modes of practice. මේක තමයි මේ අභ්‍යාස කිරීමේ මාර්ග 4 කියලා දේශනා කරනවා. ඒක තමයි සූත්‍රය. හොඳයි. විනාඩි කිහිපයක් තියෙනවා අපිට සාකච්ඡා කරන්න මොන හරි තියෙනවා නම්. සොයනන්ස මේ අර තව ඕකෙම තව සූත්‍රයක් තියෙනවා නේද මේ සරියුත් හාමුදුරුවෝ මුගලන් හාමුදුරුවෝ සාකච්ඡා කරනවා. ඔව් මේ සමානව මේ සූත්‍ර කිහිපයක් තව තියෙනවා නේ. ඒක තමයි. ඒකේ මම හිතන්නේ සරියුත් හාමුදුරුවෝ කියන මම සුඛ පටිපදාවේ කිප්පා විඤ්ඤා කියලා. ඔව් සරියුත් හාමුදුරුවෝ ඒ වර්ගයේ කෙනෙක්නේ. දැන් ඒ කියන්නේ සමහර සරියුත් හාමුදුරුවෝ බොහොම මේ ප්‍රඥාවන්ත කෙනෙක්නේ නේද? එතකොට ඒ ප්‍රඥාවන්ත භාවය නිසා වහාම හඳුනා ගන්න තේරුම් ගන්න පුළුවන් වර්ගයේ කෙනෙක්නේ. ඔව්. ඒක මුගලන් හාමුදුරුවෝ කියන මම දුක්ඛ මාර්ගයේ මේ කිප්පා විඤ්ඤා කියලා නේද? ඔව්. මෙතන තියෙනවා ඒ සූත්‍රයේ තියෙනවා. මම කියලා මතකයි මට කියලා තියෙනවා. ඒතර එහෙම මේ එක එක ස්වාමීන් වහන්සේලාගේ තියෙන වෙනස්කම් මහරහතන් වහන්සේලාගේ පවා ඉතින් ඒක තියෙන්න පුළුවන් නේ.
එක එක වර්ගීකරණ යන්නේ. සොයන්ස් මේ උතන මේ ඉන්ද්‍රිය ධර්මතාවල ඒ කියන්නේ තියුණු බව ඒක සහජයෙන්ම එන දෙයක්ද නැත්නම් පස්සේ හැදෙන දෙයක්ද? ඒකත් මම හිතන්නේ යම් කිසි ආකාරයක අර සාංශාරික මේ පුරුද්දක් තියෙනවා. නමුත් ඒක ඩෙවලොප් කරන්න පුළුවන්. දැන් මේ ඕන එකක් වෙනස් කරන්න පුළුවන්කම නේ දැන් බුදුහාමුදුරුවෝ වහන්සේ දැන් අපිට ශාස්ත්‍රවරයෙක් ඉන්නේ ධර්මයක් තියෙන්නේ ඒකේ ප්‍රායෝගිකත්වයක් තියෙනවා කියන එකේ තේරුම අපිට රාගය අපිට ඉන්ට්‍රින්සිකලි තිබුණාට මේ තෘෂ්ණාව යම් ප්‍රමාණයකට අඩු කරගන්නත් පුළුවන්. ද්වේෂය ඕනනම් යම් ප්‍රමාණයකට අඩු කරගන්නත් පුළුවන්. මෝහය අඩු කරගන්නත් පුළුවන්. ඉන්ද්‍රියන් බල ගන්නත් පුළුවන්. මේ දෙකම යම් කෙනෙකුගේ උත්සාහය තුළ යම් ප්‍රමාණයකට කරගන්න එකපාරට ඔක්කොම කරන්න බැරි වුණාට අපි අර කියන්නේ පෙරම් පුරනවා කියලා සූදානම් වෙනවා කියලා. ඒ නිසා ප්‍රැක්ටිස් කර කර අපිට ඒක දියුණු කරගන්න පුළුවන්. ඒ නිසානේ අපිට විමුක්ති මාර්ගයක් හිමිකමක් අපිට ලැබෙන්නේ නේද? ඔව්. ඒ තමයි මේ ඔතන මාර්ග දෙකක් තියෙනවා. ඒ කියන්නේ දණ්ඩ අභිඤ්ඤා කිප්ප අභිඤ්ඤා කියලා. ඒක අපිට choice එකක් නැහැනේ. ඒ කියන්නේ ඒක වැටෙන විදිහට අපි වැටෙනවා ඉතින්. ඔව් ඒ වර්ගීකරණයට අපි හසු වෙනවා. නමුත් ඒකෙන් අපිට ගොඩ යන්න පුළුවන්කම දෙකටම තියෙනවා. දෙකම තියෙනවා. ඔව් ඒක තිබුණාට අපිට ඒක තව දියුණු කරගන්න පුළුවන්. ස්වාමීන් වහන්සේ අතර මේ සියලු දේටම මම නම් හිතන්නේ අපිට කල්යාණ මිත්‍ර සේවනයයි සද්ධර්මයේ ඇසීමයි ඒකින් තමයි අපේ තියෙන අඩුපාඩු අපිට හදාගන්න පුළුවන්. ඒ දෙකම අපිට ලැබුණොත් කියලා මට හිතෙන්නේ. නැත්නම් අපි තව එකක් තියෙනවානේ යෝනිසෝ මනසිකාරයත් ඕනනේ. යෝනිසෝ මනසිකාරය ඒ තුනම එකතු වෙන්න ඕනේ. ඔව්. ඒකම එකතු වෙන්න ඕනේ. නැත්නම් අපිට ඒක වටහා ගන්න එතකොට අපිට තේරෙන්නේ මේක හරිද මේක වැරදිද කියන එක අපිට වටහා ගැනීමක් දැකීමෙන් අරක වටහා ගැනීම ස්වාමීන් වහන්සේ කියුවා වගේ යෝනිසෝ මනසිකාරය අපිට තියෙන්න ඕන ඒක හරි වැරද්ද දැනගන්නේ ස්වාමීන් වහන්සේ. එතකොට ඒක අපි සංසාරේ ටික ටික ඒ වරද්ද අපි අඩු කරගෙන ගියොත් එතකොට අපි ඊළඟට ඉපදෙනකොට ඒ ගතිය ඒ දියුණු වෙලා තියෙන්නේ එතකොට නේ ස්වාමීන් වහන්සේ. හොඳයි. සූත්‍ර කීපයකම ඔබතුමී කියපු කාරණේ සඳහන් වෙනවා. මොකද බුදුරජාණන් වහන්සේ බොහොම අගය කරලා තියෙනවා. ඒ කල්යාණ මිත්‍ර සේවනයයි සද්ධර්ම ශ්‍රවණයයි යෝනිසෝ මනසිකාරයයි තුනම මේ මාර්ගයේ තියෙන අත්‍යවශ්‍ය ගුණාංග ටිකක්. ඒතර ඒ නිසා ඒ කල්යාණ මිත්‍රයෙක් හිටියොත් නේ අපි දැන් බුදුහාරුව අපේ කල්යාණ මිත්‍රයානේ ප්‍රධානම කල්යාණ මිත්‍රයානේ. අනික හාමුදුරුවෝ ඒ ධර්මයේ සංගායනා පවත්වමින් ඒව ආරක්ෂා කරන ඉස්සරහට ගෙන ආපු මුඛ પરම්පරාවෙන් කටපාඩම් කරගෙන ආපු අය ඔක්කොම අපේ කල්යාණ මිත්‍රයෝ නේද? දැන් එතකොට මේවා මේ භාෂාවට පරිවර්තනය කරලා ත්‍රිපිටක ග්‍රන්ථාරූඪ කරපු අය ඊට පස්සේ ඒවා මේ තානිස්සර හාමුදුරුවෝ බෝධිහාමුදුරුවෝ එහෙම ඒගොල්ලොත් අපේ දැන් මේ මෑත කාලේ අපේ ඉන්න කල්යාණ මිත්‍ර ජීවත්ව ඉන්න කල්යාණ මිත්‍රයෝනේ. එතකොට ඒ අරුණාම අපිට ස්වාමීන් වහන්සේලා හරි ගිහි අය ඉන්නවා අපේ හොඳ දැනුගත් අය ධර්මය අවබෝධ කරගෙන ඉන්න අය. ඉතින් ඒ අයත් අපේ කල්යාණ මිත්‍රයෝනේ. ඒ නිසා මේ සිව්වණක් පිරිසේම භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා සිව්වණක් පිරිස තුලම අපේ කල්යාණ මිත්‍රයෝ ඉන්නවා. ඒ අය අපිට යමක් පැහැදිලි කරලා දෙනකොට කියා දෙනකොට වචනයක් හරි අපිට විග්‍රහ කරලා පෙන්නනකොට එතකොට ඒ අපේ කල්යාණ මිත්‍ර සේවනයේ අපිට ලැබෙනවා. ඒක අපිට ගන්න පුළුවන්. එතකොට ඒක ඒක අපිට හදා ගන්න පුළුවන්. දැන් මෙන්න මේක තමයි මගේ වැරද්ද තියෙන්නේ. දැන් මේක මම ඇහුවා. ඒක මම මේක මෙතනින් අඩු කරගන්න. ඒක යෝනිසෝ මනසිකාරය. ඒක කරගන්න. ඒ සෝමන්ද. ඒක යෝනිසෝ මනසිකාරයත් එක්ක සම්බන්ධ වුණාම අන්න තමන් තුළ යම් කිසි වෙනසක් ඇති වෙනවා. ඒ වෙනස දියුණු පැත්තට සිද්ධ වෙන කිසියම් තව කට්ටයක් පනිනවා වගේ එක්තරා තව ඉහළට යන ස්ටෙප් එකක් තමයි අපි ඉහළට යන්නේ. අන්න එහෙම යමින් යන ගමන තමයි මේ සම්බෝධි පරායන මේ බෝධි මාර්ගය වෙන්නේ යන්නේ ඒක.
අර පළවෙනි ප්‍රශ්නේ කිව්වා වගේ ඒක තමන්ගේ ගිහි ජීවිතේටත් ඒක අර පළවෙනි ප්‍රශ්නේ තියෙන ගිහි ජීවිතේටත් ඒක බලපානවා. ඉතින් ඒක පොඩ දියුණු කිරීමෙන් අපිට නිවන් කරා යන්න පුළුවන් නේ ස්වාමීන් වහන්සේ. අනිවාර්යයෙන්ම. දැන් ඇත්තටම දැන් ගිහි ජීවිතයක ඉන්න කෙනෙක් තමන්ගේ ස්වාමියා භාර්යාව දෙන්නත් එක්කනේ ජීවත් වෙන්නේ. ඉතින් ඒ දෙන්නා හරිම ආදරයෙන් හරිම ලෙන්ගතුව මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා කියන මේ ගුණාංගත් එක්ක ඉන්නවා නම් එතන හරි ලස්සන පහසු පරිසරයක් නිර්මාණය වෙනවනේ. එතකොට අපි දිව්‍ය ලෝකයක් අපේ ගෙදර දිව්‍ය ලෝකයක් කරගන්න පුළුවන් නේ. අපිට ගෙදරම අපාය කරගන්නත් පුළුවන්. දෙන්න රණ්ඩු වෙනවා නම් එකිනෙකාට දොස් පරස් කියා ගන්නවා නම් පේන්න බැරි විදිහට ඉන්නවා නම් රුස්සන් නැත්තම් අපිට ඒක වෙහෙසකර තත්වයක්නේ අපායක්නේ එතකොට. එතනම අපිට එකිනෙකා කෙරෙහි ආදරෙන් නම් ලෙන්ගතුව නම් මිහිරි විදිහට ප්‍රියශීලීව නම් කතා කරන්නේ එකිනෙකාට හැම වෙලේම උදව් උපකාර කරගන්නවා නම් ආදරේ සෙනෙහස ලෙන්ගතුකම තියෙනකොට එතන දිවි ලෝකයක් නිර්මාණය වෙනවනේ. එතකොට ඒක නිර්මාණය කරගන්නත් පුළුවන් වෙන්නේ මේ කියන ගුණාංග ටික අපි ළඟ සකස් වුණොත්නේ. සකස් වුණානේ ප්‍රායෝගිකවම. ඔව් එතකොට ටික ඒවා සකස් වෙනවා ටික ටික ඒ වගේ ඉඳන ගත්තාම නේ ස්වාමීන් වහන්සේ. ඔව් ඒ ඉගෙන ගන්න අපි ඒක අපිට ප්‍රායෝගිකව අපි අභ්‍යාස කරලා අපේ ගෙදර ජීවිතේ ඉස්සෙල්ලා ලස්සන කරගන්නවා. එතනින් එහාට අපිට තව ඉස්සරහට මේ මුක්ති මාර්ගයේ නිවන කරාම යන්නත් අපිට මඟ සැලසෙන්නේ එතකොටනේ. ඒ ස්වාමීන් වහන්සේ. අවසර පින්සුදියෝ ස්වාමීන් වහන්සේ. සොයන්ස් අපි කිව්වත් හරිද ශ්‍රද්ධා විරිය සති සමාධි ප්‍රඥා ගිහි ජීවිතේට වැදගත් කියලා. ඔව් අනිවාර්යයෙන්ම. ඕනෑම මට්ටමකදී මේ ශ්‍රද්ධා විරිය සති සමාධි ප්‍රඥා එක ගිහි ජීවිතේ ඉඳන්ම පුංචි දරුවාගේ පටන්ම වයස්ගතම කෙනා දක්වාත් ඉතාමත්ම පහළ මට්ටමේ ඉන්න අපි කියමුකෝ මේ පෘථග්ජන භාවයෙන් ඉන්න අන්ධ ප්‍රතඥ භාවයේ ඉන්න තැනත්තාගේ පටන් ඉහළට කවර හෝ ඉහළ තත්වයකට යන හැම තැනකදීම මේ පහ ඔස්සේ තමයි තියන්නේ. ඒ සද්ධා විරිය සති සමාධි ප්‍රඥා ඔස්සේම තමයි යන්න ඕනේ. ඒක දැන් බුදුහාමුදුරුවෝ මෙහෙමනේ දැන් නැති දෙයක් අපිට දෙනවා මේ නැති දෙයක් මතු කරලා පෙන්නනව නෙමෙයිනේ. තියෙන දේ බුදු පියාණන් වහන්සේ අපිට හැංගිලා තියෙන දේනේ බුදුරජාණන් වහන්සේ පෙන්ලා දෙන්නේ නේද? හැමලේම ධර්මයේ එහෙම එකක් නේ. අපි ළඟම තියෙන එක බුදුරජාණන් වහන්සේ මේ ඔයා ළඟ මෙන්න මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා. ඔයාගේ මනස මෙන්න මෙහෙමයි. ඕක අපිට උන්වහන්සේ පෙන්වලා දෙනවා. ඒකනේ කරලා තියෙන්නේ. ඒ නිසා ළඟ තියෙන ඒවා. තව ඔබ මට සූත්‍රයක් එහෙම කියනවා නම් වඩා හොඳයි. ඉතින් මම වඩා කැමති සූත්‍රයක් කිව්වොත් ඒ ඔස්සේ කරන්න. එහෙම නැත්නම් මං සූත්‍රයක් කරි හොයන්නම් නිතරම. කිව්වොත් අහවල් සූත්‍රය අපි සාකච්ඡා කරනත් හොඳයි කියලා අපිට ඒක සාකච්ඡා කරන්න පුළුවන්. මේ යම් දෙයක් අර මේ පැහැදිලි කරගත යුතු දේවල් සමහර සූත්‍රයෙන් අපිට පහසුවෙන්ම තේරුම් ගන්න පුළුවන්. ඒවා තියෙනවා ඉතින් ගොඩක් ඔය මේ